ඔවුන්ගේ ජීවිතය වෙනස් කරපු ඔවුන්ගේ පීඩාව අවම කරපු ඔවුන්ගේ ජීවිතයේ නොයෙක් මාදක කම්කටොළු හමුවේ විනාශමුඛයට ගිය ජීවිතයේ යහපැත්තට යහපත් පැවැත්මට හරවා ගන්නට මඟ පෙන්නපු නිසා එනිසා අද දවසේදී ඒ උතුම් ධර්ම දායාදයයි ඔබට තිරණ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගෞරව නමස්කාර පූර්වකව ඒ සඳහා අද මෙත් පාමරට ආරාධනා කළා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගෙන ඇරයුම් කරනවා මෙත් පාමුලේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ සාදු 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 ලෝතුරු සඳහන් අමා නදීහි සැනහෙන්නට නිරන්තරයෙන් හිත් පහදවාගත්ත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයට ආකාශස්තු දෙවියන්ට භූමියස්තු දෙවියන්ට අපගේ හදපිරි ගෞරවනීය ආරාධනාව සිද්ධ වෙන මොහොතයි මේ අගිල් කපුරු සුවඳ දුමින් මුනි පාපියුමන් පුදා පරසතු මල් කිනිති රැගෙන සම්බුදු ගුණයට පුදා සක්දෙව් රජු පිරිවර කොට බැතිබර හිතකින් සදා සිරි සඳහම් අසනු මැනවි අමනිවනට සිත සදා සග්ගේ කාමිත රූපේ ගිරිසිකර තටේ චාන්තලික් විමානේ දීපේ රට්ටේත ගාමේ තරුවන ගානේ ගිරේ බොම්මා ජලතල විසමේ යක්කම්බනාගා තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සොනන්තු හදේ දරාගෙන සම්බුදුපා වඳමින් සඳහන් දෙසුමට ඇසුමට අවසර ලබන මොහොතයි මේ සැරියොත් මුගලන් සවුවන් දෙපසින් සතුටින් තබා අනද මහිමි දහම් ගැබට නිබඳව තම තබා රහත් මහිමි වැනි බුදු පුත් වැඩහිඳිනා ඒ සෝභා මනසින් දකිමින් වඳිනෙමි සිරිපාලඟ හිත තබා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා අනුත්තරේන විදිනා පුරිසා ධම්මේ සාරේතා ඉතිති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අභිවන්දනීය දිවි පෙරතක හිමිකම තම දිවියට ළඟා කරගත්තු පරම පූජනීය ගරු කටයුතු මහා සංඝරුවනින් සුපුරුදු ලෙස අපට අවසර වේවා පින්නති ඔබටත් අපටත් ආශිර්වාද වේවා ඔබෙත් අපෙත් පරම පවිතුරු නිමල හදවතින් මතුවෙන පිරිසුදු නිර්මල ආදරණීය ආශිර්වාදය
උතුම් සඟරුවනට සසුන් කිත වැඩවඩනු පිණිස නිබඳව ලැබේවායි සුපුරුදු ලෙස අපි ප්‍රාර්ථනා කරනවා. කරුකටයුතු දිවි පෙවතකින් සසුනේ හරි අඩකට ජීවය සපයන්නට අපකැපව වැඩ හිඳින කරුකටයුතු මෙහෙණින් වහන්ස ඔබ වහන්සේලාගේ ආශිර්වාදය සවිය බලය සසුන් කෙත වැඩ වඩන්නට නිබඳව ලැබේවා. සසුනින් ඔබ වහන්සේලාගේ නිවන් දිවි මඟ එළිය වේවායි ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත ධර්මකාමී සදහවත්නි, අපේ ජීවිත ගමනට හැම විටකම අපට අත්ලක් අවශ්‍යයි. බෞද්ධයන් වශයෙන් වේවා, අන්‍යගමික පින්නතුන්ලා වශයෙන් වේවා, ඔවුන් තම ජීවිතයෙහි පැවැත්ම සඳහා නැවැත්ම සඳහා පරිහරණය කරන්නේ ධර්මය නැමැති අත්වලයි. අද අපට ඉබඳු අත්වලක් සපයන්නට ඉදිරිපත් වෙන්නේ තවත් අයුරකින් සිහිපත් කරතොත් මෙත්නෙත් පාමුල මේ ධර්ම ගංගාවට අවශ්‍ය දෑයුරු සම්පාදනය කර දෙන්නේ, ශක්තිය වාරුව දෙන්නේ, දායකත්වයේ සපයන්නේ කලගිරිහේනේ හල්ගම්පිටිය ෂේඩ් ග්‍රෝව් වත්ති පදිංචි ආරේ නන්දා පින්වත් මහත්මිය සමග සහෝදරියන් දෙදෙනා, නිත්‍යම මුදලිදු උයනේ පදිංචි සිරිමා ජයසිංහ පින්වත් මහත්මිය කියන මේ උතුම් සම්බුදු පිරිසයි. එම සදහැවතුන් මේ මොහොතේ කරු පරිස්කාරාදී වැඩමවාගෙන මේ දම් සභා මණ්ඩපය අභියස දහම් නාදයෙන් හදමඩල සෝභාමත් කරගෙන ධර්මයේ වෙනුවෙන් පිළිය යුතු බොහෝ ධර්ම පරිස්කාර පිරුවානා පොත් වහන්සේලා, එවැගේම මුතුකුඩ අෂ්ට පරිස්කාරාදිය දෝත දරාගෙන මේ උතුම් දහම් නාදයට ඒක රාශී වෙන වෙලාව මේ සදහවත් සම්බුදු පිරිසගේ අරමුණු පිළිබඳව අපි අපේ ධර්ම දේශනාව සමාප්තියේ යොමු කරන තුරු එම සදහවතුන්ට පුණ්‍ය ලාභයකින් අසිරිමත් ලෙස තම ප්‍රාර්ථනාවන් සුජීවත්ව නැත්තන් වෙනුවෙන් වේවා, පරලෝගත වෙච්ච සියලු දෙනා වෙනුවෙන් වේවා පිරිනමන්නට අපි හැම දෙනාම අපදවත සෝභාමත් කරගන්නට වීර්ය කරමු. වාසනාවන්ත පින්නතුනි, අපේ දෛනික ජීවිතය තුළ පැවැත්ම පිණිස අපේ බුදුගුණ ආශිර්වාදය භාවිතා කර යුතු අතර, නිතර ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන අතර, සංසාර චාරිකාවේ නැවැත්ම වෙනුවෙනුත් අපි ඒ උතුම් බුදු සරණ ගත වුණු ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියන කාරණාව අපි මනමින් අඳුනගත යුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වරක දේශනා කරනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති කියලා බණ පදයක්. ඒ ගාථාවෙන් තමයි මනමින්ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු සතු ප්‍රමුඛ ලක්ෂණ මොනවද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. යෝච බුද්ධංච ධම්මංච, යමෙක් බුදුරදුන් වේවා ධර්මයේ වේවා සංඝ රත්නේ වේවා, යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ, බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ සරණ ගතෝ වූවා කියලා කියන්නට පුළුවන් අනුකූලව චත්තාරි අරිය සත්‍යානි, චතුරාර්ය සත්‍ය ධර්මය දැකගත්තොත් පමණයි සැබෑ වශයෙන්ම දරුවන් සාදාගත පුද්ගලෙක් වෙන්න පුළුවන් වෙන්නේ. දැනගත්තොත් පමණක් නෙමෙයි, දැනගෙන දැකගත්තොත්. සම්මප්පඤ්ඤාය පස්සදී මොකෙන්ද දකින්නේ? යමක් දකින්නේ අපි ප්‍රඥාවෙන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ සුතුම් සද්ධර්මය නිබ්බිදාය විරාගාය නිරෝධාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා පියවර කීපයකින් අප තුළ අධ්‍යාත්මික කලයන් සකස් කරගත යුතුයි කියන කාරණාව වෙනුවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එතකොට විරාගාය මේ සරාගික ලෝකයෙන් වෙන්වීම වෙනුවෙන් අපේ හිත සකස් වෙලා දමණය වෙලා තියෙනවා නම් මේ සියලු අංගයන්ගෙන් කතා කරන්නේ දමණය පිළිබඳවයි. විරාගාය එහෙනම් රාගික ලෝකයෙන් කෙනෙක් හිත වෙන් කරගන්න නම් ලොකු චිත්ත දමනයක් තියෙන්න ඕනේ. එතකොට පින්වත්නි, පින්වත් ඔබට රට්ටපාල සූත්‍රය ආදී මතක් වෙනවා ඇති. හැමදාම බොහෝ ධර්ම දේශනාවල අපි අහලා කියලා තියෙනවා. රට්ටපාල එකම තරුණයා අමර තාත්තට හිටපු. ඉතින් ඒ පොතරුවන්
නැවත මාළිගයට පැමිණෙන දිනක ඇගේ ඔහුගේ පරණ බිරිඳෑවරුන්ට නියෝගය කරනවා. ඔබ විවිධ ඉදිරිපත් කිරීම ආදරවදන් කියලා අපේ ග්‍රහණයට ගන්නයි කියලා. නමුත් අධ්‍යාත්මයේ මනමින් දමනය කරගත්තු ඒකව හරවන්නට රාගයට ගොඩනගන්නට බැරි වුණා. මොකද විරාගී චරණය තුළ හිත දමනය කරලා තිබුණා. ඒ නිරෝධය කියලා කියන්නේ දැන් අපි බලමු අපිට දැන් අපේ හිත දමනය වෙලා නම් හැබෑවටම බණහනික සැබෑව නම් සත්‍ය නම් ගිහි පින්න තුළ හැටියට ලෝක සදාචාරාත්මක ධර්ම නංග කාම සම්මාචාරෙහි යෙදෙමින් තමන්ගේ දූ දරුවන් බිහි කරමින් දූ දරුවන් පෝෂණය කරමින් දේපොළ එක රාශී කර යුතු කළ යුතු තිබෙනවා. සම්බුද්ධ ශාසනයට මූලික කරගෙන පින්නත් අර පංච බලි කියලා කොටසක් පින්නත් ඔබ අහලා තියෙනවා ගෘහස්ත ජීවිතයේදී දේවතා බලි, කුඹ වේද බලි ආදී වශයෙන්, රාජ බලි, අතිථි බලි ආදී වශයෙන් ඒ යුතුයකම් සියල්ල ඉෂ්ට සිද්ධ කරමින් ජීවත් වෙන්නට නම් පින්නත් ඔබට පංචකාම සම්පත්තිය ඕන කරනවා. නමුත් ඒවා තමන්ගේ මෙලොව ජීවිතයේ සෝභාවත් කරමින් දැස පියා ගන්න දවසට නිරායගාමී නොවෙන්නට ඒ වගේම නිබ්බානගාමී මාර්ගයට අවහිරයක් නොවෙන්න පින්නති ඔබ ඒවා පරිහරණය කරනවා නම් ඇත්තටම ඔබ තුළ ධර්මයේ ක්‍රියාහිතක් මේ බුදුසරණගේ හිතක ලක්ෂණ අපි අනුත්තර පුරුෂ සම්මාසාරති ගුණේ හරහානේ කතා කරන්නේ. ඒකයි ලිපිස්මක මම මේක සිහිපත් කළේ. ඔබට දැන් දැනෙනවා නම් ඇත්තයි මම මේ ලෝකේ ආගික ලෝකයේ තුල ජීවත් වෙන එක හැබැයි නමුත් මගේ ගතේතනින් ආයෝජනය වෙලා තිබුණා. මොකද හිත මම බැහැර කරගත්තු තත්වයකින් හිත දමනය කරගත්තු තත්වයකින් ආශාවන් පසුවස නිමක් කිමක් කොනක් නැතිව දුවන තත්වයෙන් මගේ හිත වරකගත්තා කියලා හිතෙනවා නම් ධර්මයේ තුලින් අන්න ඔබලඟ අර බුදු ගුණේ ඒකේ මොකද අනුත්තර පුරුෂ සම්මාසාරදී බුදු ගුණේ ධර්මයේ තුල වගා වර්ධනය කරගත්තු හිතක්. සමහර විටක මේ බණහන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කතා කරනවත් ඇති විශේෂයෙන්ම මව් පක්ෂයයි මට දැන් මේ ආවරණ පලන්දගෙන හැඩ වැඩ වෙලා එහෙම ගත කරන්නකොට දැන් හිතක් පහළ වෙන්නේ නැහැ. මට ටිකක් සරල ඇඳුමක් අර කනපාඩු නිසා පොඩි අරුංගල් දෙකක් මේ ළමයි කෑ ගහන හින්දා කරපාඩු වෙනවට පුංචි මාලයක් ආදී යමක් දාගත්තාම හොඳටම ප්‍රමාණවත්. මට දැන් එහෙම අල්මාරිය ගන්න පිළිත් ඇඳුම් කැඩුන්නේ නැහැ. මම බොහොම සරල අල්පේච්ච ජීවිතයක් ගෙවන්න කියලා හිතනවා. අන්න පින්නත් ඔබගේ හිත ඔබම දන්නවා දැන් තරුණ කාලේ තිබුණට වඩා හුඟක් දමනය වෙලා. ඒකට ඔබ වෛවාරන්න දුම් වලට තරුණ කාලේ ක්‍රිය වෙන්න ඇති. දැන් ජීවිතේ වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට බොහෝ විට ඔබ සුදු ඇඳුමකට වඩා ප්‍රිය කරනවා වෙන්න පුළුවන්. අන්න එතන උනත් පින්නත් ඔබගේ හිත යම් ප්‍රමාණයකට දමනය වෙච්ච හිතක් පින්නත් ධර්මයේ තුල. මේ විරාගය කියන වචනේ අපි එදිනදා ජීවිතේට සම්බන්ධ කරගෙන බලමු. අපේ හිත බුදු මඟ බුදු ගුණ හරහා බුදු ගුණ වල කියවෙන එක් එක් ගුණේ වගාවර්ධන හැටිනේ අපි සාකච්ඡා කරන්න පින්නත් නේ. මම ඔබට බුදු ගුණ 9ම තුල වගාවර්ධන හේතු ගුණ ධර්ම ටික අර්ථ සහිතවම ඉදිරිපත් කරන්න ඕන කියලා කල්පනා කරලා තියෙනවා හැමදාම. අදත් ඒ නිසා බුදු ගුණ 9 පිළිබඳව මම පින්නත් ඔබට ප්‍රකාශ කරලා තමයි ඊළඟ පියවරට මේ ධර්ම දේශනාව ගෙන යන්නේ. එතෙක් අපි ධර්මයේ තියෙන වටිනාකම් තුල අපේ හිත හැබෑටම දමනය වෙලාද කියන කාරණාව බලමු. අපි බණ අහන්නේ ගණන් ඇත්තටම අපි බණ අහලා තියනවා කියන එකේ තේරුම බණ ක්‍රියාත්මක කරලා තියෙන කියන එකේ තේර ගන්න දෙවෙනි පියවර හැටියට දැන් පළවෙනි පියවර මොකද්ද විරාගය. අපට අප තුලින්ම අපි මෙතෙක් බොහෝ විසිතුරු දේවල් වලට ප්‍රිය කළා වෙන්න පුළුවන්. බොහෝ විසිතුරු දේවල් බඩොට්ටු දේවල් දරුවල් හැම ආකාරයෙන්ම අනිත්‍යයේ නෙත්සිත අද ගන්නා සුළු ආකාරයෙන් ගොඩනගලා සතුටු වෙන්න හිතක් ඔබ ළඟ තිබුණා. දැන් ඔබට සරල අල්පේච්ඡ ජීවිතයකට හුරු වෙච්ච ඔබ දැන් මේ බොහෝ වෛවර්ණතාවෙන් හිත බොදවගත්ත කෙනෙක් නම් අන්න ඔබ ධර්මයේ තුලින් හිත දමනය කරලා තිනවා. ධර්මයෙන් කරන්නේ මේ ලෝකයට ඇලී බැඳී ගැලී ගත්ත හිත අනිත් පැත්තට ඒවා සසරින් අත්මිදීමේ පැත්තට. සසර තරණයට නම ඔබගෙන හිතලා මේ බණ ඔස්සේ. සමහර කෙනෙකුට ඔබේ චර්යාව රුචි නොවනවා වෙන්න බැරි නෑ. නමුත් ඔබට දැනෙනවා නෑ. මගේ මේ චර්යාව, මගේ මේ හැසිරීම, මගේ මේ විරාගී සංකල්ප ධර්මයටත් එකයි. මටත් හරි සහැල්ලුයි මගේ ජීවිතය දැන්. ලෝකයා නොයිති කියන්නට පුළුවන්. සමහර කෙනෙක් අපේ සරල ජීවිතය විරාගී චරණයට හරවගත්ත ජීවිතය අගය කරන්නත් පුළුවන්. සමහරට විවේචනය කරන්නත් පුළුවන්. ඒක ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ. අර නියම දමනයක් ඇති වුනහම ලෝකය අපට මොන විදිහේ ගැරහුම් කරත් මොන විදිහේ නිନ୍ଦා අපවාද කළත්
ඔබේ හිතේට ක්ෂණිකව ධර්ම මතුවෙනවා හැමතැනකම. ඔබ කිපෙන්නේ නැහැ. ඔබ විවේචනය කරා කියලා. පින්නති ඔබ අඳුර ගන්නවා නානත්ත කාය නානත්ත සංඥා කියලා වදාරන්නේ. අපි හැම විටකම නිතර භාවිත වෙන වචනයක් පින්නන්නේ. ශරීර නොඑක ආකාරයේ වගේම මිනිසුන්ගේ සිත විවිධයිනේ. විෂමයිනේ. ඒ නිසා හැමෝම ඔබ කළ දෙයක් කරන්න ඕන. හැමෝම ඔබට විවේචනය කරනකොට ප්‍රශංසා කරන්න ඕන. ඒක හරිම ළඳ බොළඳ අදහසක්. මොකද ලෝකය විවිධයි. ලෝකය අවිවිධයි. ලෝකය විෂමයි. ලෝකයත් විෂමයි. ඒ නිසා මේ මුළු මහත් ලෝක ධාතුවේම සම පොළොවක් නෙවෙයි තියෙන්නේ. තමාර වෙලාවට තද වැයුම්, තමාරට මහා කඳුසිකර ජීවිතය කියන්නේ එහෙම එකක්. මිනිස්සු කියලා කියන්නේ එහෙමයි. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන ලෝකය හරියට දැක්කනම් ලෝක විදූ ගුණය ගැන ඔබට කතා කරලා මීට පෙර අනුත්තර ගුණයට පූර්වයෙන් කතා කළේ ලෝක විදූ ගුණය ගැන. ඒ ලෝකයේ විවිධතා. ඒතර විදූ කියන්නේ අවබෝධයටත් විදූ කියනවා, විවිධතාවයටත් විදූ කියනවා. ලෝකයේ විවිධතාවයන් ඇති වෙන නැති වෙන ස්වභාවයන් අඳුර ගන්න කෙනෙකුට පුළුවන් නම් ඒ ලෝක විදූ ගුණයෙන් පස්සේ තමයි අනුත්තර ගුණය වැඩෙන්නේ හිත තුළ. අනුත්තර ගුණය කියන්නේ හිත දමනය වෙන්නේ. ඒ නිසා පින්නති ඔබ මගේ මේ චරණය අහවලා විවේචනය කළා, මේ චරණයට මේ විදිහට නින්දා අපවාද කළා, ඒ වගේ මේ චරණයට අහවලා ප්‍රශංසා කළා. ඔය දෙකටම ඕනට ඇලෙන්න ඕනෙත් නැහැ, ගැටෙන්න ඕනෙත් නැහැ. මාධ්‍ය අතරේ හිත තියාගන්න. ඊළඟ කාරණේ, දෙවෙනි කාරණේ, ධර්මයේ තුල හිත දමණය වෙච්ච මනුස්සයන්ගේ තියෙන කාරණේ තමයි නිරෝධාය. නිරෝධ කියන්නේ පින්නෝදී පැවැත්මට තමයි. අපේ සිත නිතරම පැවැත්මට බර නිසායි අපට සත්වයා කියන්නේ. පින්නත බදන්නවා සත්වයා කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? සත්වයාම සිතට නම. යා කියන්නේ අල්ලා ගන්නවා. සිතින් ලෝකය අල්ලාගෙන. එහෙම නැත්නම් සිතින් භවය අල්ලාගෙන. ඒ අල්ලාගෙන තියෙන සිත අයිති පුද්ගලයාට කියන්නේ සත්වයා කියලා. එතකොට මේ සිතින් ලෝකේ අල්ලාගෙන ඉන්නේ. අල්ලාගෙන ඉන්න තාක්කල් රෝධේ පවතිනවා. රෝධය කියන්නේ පැවැත්ම. රෝධය කියනකොට නිකම්ම අපි රෝධය කියන වචනේ දර්ථයෙන් දාලා පාවිච්චි කළොත් චක්‍රය කියලා කියන්න පුළුවන්. ඇත්තයි. අපි අල්ලගෙන ඉන්නේ සංසාර චක්‍රය. තවත් පැත්තකින් අපි අල්ලගෙන ඉන්නේ කර්ම චක්‍රය. තවත් පැත්තකින් අපි අල්ලගෙන ඉන්නේ විශ්ව චක්‍රය. තවත් පැත්තකින් අපි අල්ලගෙන ඉන්නේ ජීවන චක්‍රය. මොකක්ද කල්පනා කරන්න බලන්න. හිතින් උත්තරයක් කරනවා කියලා බලන්න. කොරෝවර වෙනස් චක්‍රය තමයි ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය. ඔන්න භාග්‍යවතුන් වහන්සේ ධම්ම චක්ක පවත්තන සූත්‍රය කියලා එකක් දේශනා කළා නම් ආන් ඒක අර කියපු විෂ චක්‍රයට, අර කියපු කර්ම චක්‍රයට, අර කියපු සංසාර චක්‍රයට හැම එකකම ප්‍රතිපක්ෂ ධර්මයේ තියෙන්නේ ධර්ම චක්‍රය තුල. එතකොට ලෝක චක්‍රය තුල සක්‍රිය වෙන, ක්‍රියාත්මක වෙන, පවතින, රෝධවන මේ චිත්ත ස්වභාවය කෙනෙකුට වළක්වා ගන්නට හැඟීමක් සිතක් පහළ වෙනවා නම් අන්නේ පහළ වෙන සිත පහළ වෙන්නේ ධර්ම චක්‍රයට හිත ඇතුළු කරගත්ත එක්කනා. ධර්මයේ තුල ඇති වෙන්නේ අවබෝධයයි. අවබෝධයද කියන කෙටි නමනේ බෝධි කියන්නේ. දැන් මේ ඔබට පොඩි නාම එක්ක නිකන් අවබෝධයට ගන්න සරල ධර්ම කාරණාවක් මේ කියන්නේ. දැන් සත්‍යය කියන එක අපි දන්නවා. එහෙනම් බෝධි කියන එක මොනටද දැම්මොත්? බෝධි කියන්නේ අවබෝධයයි. මොකක් පිළිබඳ අවබෝධයද? අර සංසාරයේ ස්වභාවය පිළිබඳ අවබෝධය. අන්න සංසාරයේ දුකයි කියන එක තේරුම් ගත්තා නම් යමෙක් එයා බුදු සරණ ගිය කෙනෙක්. සංසාරයේ දුකයි කියන එක තේරුම් ගත්තා නම් එයා ධර්මය අවබෝධ කළ කෙනෙක්. සංසාරයේ කියන එකෙන් ඈතර වෙන්නට තියෙන සකල මාර්ගයන් පිළිබඳ අවබෝධ කරගත්තා නම් අන්නේ අවබෝධ කරගෙන සසරින් ඈතර වීමේ නිරෝධ තත්ත්වය හදාගත්ත එක්කන ආර්ය ශ්‍රාවකේ මමත් සසර අවසන් කරන්න ඕන කියලා ප්‍රාර්ථනා ඇති කරගත්තා නම් අන්‍යයා කල්යාණ පුරුද්දනේ. දැන් පින්නදී ඔබත් කවුද කියන කාරණාව ඔබට වටහා ගන්න පුළුවන්. මම කල්යාණ පුරුද්දජනේද? එහෙම නැත්නම් මම ආර්ය ශ්‍රාවක භූමි 8 පළවෙනි භූමියටවත් ඇතුළත් වෙච්ච කෙනෙක්ද? මම මේ මම ආයනේ මමත්වය, මමකම, මගේකම බිඳහෙලාගත්තු සක්කාය දිට්ඨිය බිඳගත්තු ශ්‍රාවකයෙක්ද මම? අන්න පින්නදී ඔබ නිරෝධය කියන වචනේ තමාතුර ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මෙනෙහි කරන්න. එනිසා මේ පැවැත්ම නිමා කර ගන්න ඕන. යමෙක් එයාට කියනවා නිරෝධය. ඒකවල පැවැත්ම නිමා කර ගැනීම සඳහා තියෙන මාර්ගයට කියනවා නිරෝධ මාර්ගය. බලන්න මම ඔබට අර ගාථාවෙන් කියපේකම මේ තෝරන්නේ. මොකද්ද? යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. දැන් ඔය සංසාර චක්‍රේ දුකයි දුක ඇතිවීම හේතුවයි දුක නැති කිරීමයි දුක නැති කිරීමේ මාර්ගයයි කියන ආර්ය සත්‍ය හතර. යමෙක් අවබෝධ කරනවද එයා අර සංසාරේට ඇවිල්ලා තියෙන හිත දමනය කරගත්තු කෙනෙක්. ඊළඟට මේ සංසාරේ ගමන් කරන මූල ද්‍රව්‍යයත් එයා අඳුර ගන්නවානේ.
ඒ අඳුරගන්නේ කර්ම චක්‍රය හරහානේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ පින්වත්නි පිනත් සංසාර රෝධය ඇති වෙන කාරණාවක්. පවත් සංසාර රෝධය ඇති වෙන කාරණාවක්. ඒ වගේම ධ්‍යානලාභීත්වය සංසාර පැවැත්ම ඇති වෙන කාරණාවක්. සංසාර චක්‍රයට බලපාන්න සංසාර චක්‍රය හදන විශේෂ ස්වභාවය ඒවත් අමුද්‍රව්‍ය ටික තමයි ඔය පින්පව් ධ්‍යාන කියලා කියන්නේ. ඒ සංසාරේ හදන හින්දා සකස් කරන හින්දා වල සංකාර කියලා කියනවා. පිනෙන් හදන සංකාර, පවෙන් හදන සංකාර, ධ්‍යානයෙන් හදන සංකාර. ඒ සංකාර වලින් පිනෙන් හදන සංකාර වලින් කාමාවචර ලෝකේ ලෝකතර 7ක් දිව්‍ය ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි පිනේ බලෙන් ලං කරලා දෙනවා. පවේ බලෙන් 4 අපාය ඇතුළු 136 නිරය තුල එයා ප්‍රවර්ධනය කරනවා. අනිත් පැත්තේ ධ්‍යානලාභී වශයෙන් ගත්තාම රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල එයා ක්‍රියාත්මක කරනවා. එහෙනම් මෙන්න මේ සංසාර චක්‍රේ නම් සංසාරේ අඳුනන බව කොටස් වල හිත හසුරවන්නේ කර්ම චක්‍රයයි. එහෙමනම් යමෙකුට මේ කර්ම චක්‍රය නිමා කරන්නම වෙනවා සංසාර චක්‍රය අවසන් කරන්න. අන්න කර්ම චක්‍රය නිමා කරන තැනක ඔබේ හිත පවතිනවා නම් මේ මොහොත වෙනකොට ඔන්න පින්නති ඔබට සතුට වෙන්නට පුළුවන්කම තියෙනවා. මම ධර්මයේ තුල සංසාරයට නැමී ගත්ත හිත සත්වයා බවට පත් වෙලා තිබිට හිත දැන් බෝධිසත්වයෙක් බවට පත් කරගත්තා. බෝධිසත්වයෙක් බවට පත් වෙන තුරුම පින්වත්නි එයා සතෙක් නිසා බෝධිසත්වෙක් නෙවෙයි. අපි බෝසත්ෙක් වෙන්න ඕනේ. බෝසත්ෙක් වෙන මාර්ගයේ මේ විවෘත කරගෙන යන්නේ. ඔබ ගැනම හිතන වරණ තේරුම් ගන්න. එක එක දහම් කොටසෙන් කොටස සිහි කරන්නේ මේ ටිකටයි. දැන් අපි ඉන්නේ සතා බෝසතා බවට පත් කරගන්න පුළුවන් වැදගත් කඩයිමකමයි. වැදගත් දහම් ඇහෙන කඩයිමකමයි. ඒක අපි මනමෙම තේරුම් ගන්න ඕනේ. දැන් මා කිව්වා කරුණු දෙකක්. විරාගාය, නිරෝධාය. නිරෝධාය කියන තව බොහෝ කරුණු එකතු කරලා විග්‍රහ කරන්න තියෙනවා. දැන් මා කිව්වේ තවම සංසාර චක්‍රය, කර්ම චක්‍රය කියන දෙක විතරයි විස්තර කළේ. එහෙනම් යම් කිසි කෙනෙක් කර්ම චක්‍රය අවසන් කරාද යා සංසාර චක්‍රය අවසන් කරපු කෙනෙක්. ඊළඟට ජීවන චක්‍රය කියලා කියන්නේ එක භවයකින් අපි ඊළඟ භවයට සේන්දු වෙන එකනේ. භාග්‍යවතුන් වහන්සේගේ ජීවන චක්‍රය ගත්තාම උන්වහන්සේ කතාවට කියන අපි 550 ජාතකයක් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරා. ඊටත් වඩා අනන්තයි අප්‍රමාණයි ජීවන චක්‍රය. ඒ ජීවන චක්‍රය පහළ වෙන්නේ ජීවන චක්‍ර ක්‍රියාත්මක වෙන්නේ පින්පව් වලෝනේ. ඒ නිසා යමෙක් පිනෙහි යෙදෙනවා මතු ජීවන චක්‍රයක් සකස් කරගන්නට නැවත ජීවිතයක් ලබන්නට පිරින් විපාක ලබන්නට බලාපොරොත්තුවක් නෑ. පවින් ආත්මි දෙන්නේ නිරේට බය නොව මේ සංසාරයට බය නෑ. සංසාර බය දැනෙලා නම් සංසාරේ බයෙන් ඉක්කතිති බික්කු. යමෙකුට සසරේ බය දැනෙනවද හැමෝම භික්ෂුවක්. දැන් ශ්‍රාවකේ බික්කු කියලා දවචනකින් කිව්වා. ඒ නිසාට පින්නත් අර සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝනේ. එතන බික්කු සංඝෝ කියන්නේ તો ශ්‍රාවක සංඝෝ කියන්නේ ඒක තමයි. ඉහි පැවිදි සියල්ලෝම ඇතුළත් වෙනවා. කාට හරි සසර බය දැනෙනවද මේ බණ අහලා? එයා සමහරට ජීවත් වෙන්නේ ගිහිවේසින් වෙන්න පුළුවන්. අර සම්තතිය මාත්‍යා වගේ. යමෙක් ධර්මයේ දැක්කනම් එයා ඒ මොහොතේම අරහන්ත උත්තමෙක් බවට පත් වෙනවානේ. මරණයටපත් වුණාට පස්සේ අහනවානේ මේ අහලගේ අවසන් කටයුතු කරන්න කොහොමද කියලා ජාතක කතා ගණනාවක ධම්මපද නිදාන කතා ගණනාවක දීක පේනවානේ. ඒකවල වාග්යතුන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේලා වලට දක්වන ගෞරව දක්වන. ඒකවල අහන ස්වාමීනි මෙයා භික්ෂුව නෙවෙයි මේ ගියේ. ඔව් ගියෙක් වේවා පැවිද්දෙක් වේවා රහත් වුණාම එයා ආර්ය ශ්‍රාවකෙක්. අන්න පින්වත්නි ජීවන චක්‍රය සංසාරයේ සැරිසරන ජීවන චක්‍රය නවත්වා ගැනීම සඳහා යම් කිසි කෙනෙකුට හිතනවා නම් මට දැන් අපි සාමාන්‍ය ජීවිතේ කියන්නේ හොඳටම බැරි අමාරුකම් ගතට වැඩි වෙනකොට මට නම් දැන් ජීවත් වෙන්න ඇති කියලා හිතෙන්නේ. ඇත්තයි අපිට හිතෙන්න ඕන එක තමයි. මේ භවයේ ජීවත් වෙන්න ඇති කියලා නෙමෙයි. මේ සංසාරේ නැවත නැවත භව කෝණ වලට ගිහින් ජීවත් වෙන්න ඇති දැන් අපිට මම ඔබට පුරුදු කරලා තියෙනවා වගේ. මම මගේ මේ තොටුපොළ ළඟ නතර වුණා. දැන් ඔබ තොටුපොළ ළඟ නතර වෙලා තියෙන. දැන් ඔබ ඊතරටයි ආයි. ඊතරටයි ආයි. නමුත් ධර්ම මාර්ගයේ ක්‍රියාත්මක වුණත් යස්සපාරං අපාරංවා. සමහර කෙනෙකුට යා යුතු පාර නොයා යුතු පාර කියන දෙක වැටහෙන්නේ නැතුව ඔබිරබ දුවනවා වගේ කියලායි අපට වැටහෙන්නේ. පින්නදී ඔබ ධර්මයට නැඹුරුණා නම් ඔබ යා යුතු තැන හොඳට තේරුම් ගන්නවා. ධර්මයේ පෞරක්‍ය සසරින් එතරවන. එතරට යා යුත්තේ විදසුන් හබලගෙන කෙම්බිම දකිමි මම නිවනෙහි සුවය දෙන. අන්න එහෙම නැත්නම් ජීවන චක්‍රයේ සංසාර ජීවන චක්‍රය අවසන් කරපු බෝධිසත්වයෙක්. අවසන් කරන්න අදිෂ්ඨාන කරපු බෝධිසත්වයෙක්. ඒ සඳහා හිත පෙළ ගහගත්තු තැනක නම් ඔබ අවම වශයෙන් ජීවත් වෙන්නේ. මට නම් මේ ජීවිතේ එපා වෙලා තියෙන කියලා ඔබට ඒකම තමයි ඕනේ. ජීවිතේ එපා වෙලා තියෙන එකමයි ඕනේ. ඒ කියන්නේ එතන මේ ගත කරන ජීවිතේ සියලු විහානි කරගන්න කියලාවත්. මේ ජීවිතේ ගැන නිකන් අනවරත ලෙස කලකිරලා ශෝකාන්විතව ජීවිතේ දිහා බලන්නවත් නෙමෙයි අවබෝධයෙන් ජීවිතේ දකින්න. එතකොට දැන් කරුණු දෙකයි අපි ඉගෙන ගත්තේ.
විරාගාය, නිරෝධාය, අභිඥාය. තුන්වෙනි කාරණේ අභිඥාය. අභිඥාය කියන්නේ මතු පිටින් පේන දෙයට වඩා යමක් ගැඹුරින් දකිනවා. දැන් පිළිචි ඔබට සරලව ගත්තොත් අපි ඉදිරි දේශනාවකදී විශේෂයෙන් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ මම යනු කවුද? මම යනු මතු පිටින් මම කියන පුද්ගලයෙක් ඉන්නවා සම්මුතිය තුළ. මම කියන කෙනෙකුට නමකුත් තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තල්ලි මම යනු නාම රූප යුගලක් මිස ස්කන්ධ පංචකයක් මිස එතන සත්‍යයක් හෝ පුද්ගලයෙක් නැත කියන ගැඹුරු දැක්ම යමෙකුට මූලික වශයෙන් හිතින් හිතලා අවබෝධ වෙලා තියෙනවා නම් මගේ ශරීරයේ මේ කොටස් දැන් හුඟක් අබලයි හුඟක් දුබලයි දැන් මම ඔත්කොල වෙලා ඉන්නේ දැන් මම මේ ලෙඩ ඇඳේ ඉන්නේ දැන් මං 90ක් බතට වඩා බේතෙන් තමයි ජීවත් වෙන්නේ මේ බණහන කී දෙනෙක් මේ ටික හිතනවා ඇද්ද කියනවා අන්න ඔබට දැනෙනවා නම් මෙන්න මේ ව්‍යාකූලත්වයේ තුල පෙනෙන වැදගත්ම දේ තමයි මේ ශරීරය භෞතික ලෝකයට අයිති එකක්. භෞතික ලෝකයට අයිති එකක් නම් භෞතික ලෝකයේ හැම විචල්්‍යතාවයක්ම එහෙම නැත්නම් දැන් පඨවි ධාතුව කියලා ගත්තොත් ආපෝ ධාතුව කියලා ගත්තොත් තේජෝ ධාතු වායෝ ධාතු වර්ණ ධාතු ගන්ධ ධාතු රස ධාතු ඔය ඔක්කොම දිනන්නේ සුද්ධාෂ්ටකය කියලා එකක්. ඒ කියන්නේ මේ ලෝකයට අයිති එකක් මේ ශරීරය. එහෙනම් ලෝකයට අයිති දේවල් වලින් නම් මේ ශරීරය නිර්මිත වුණේ ලෝකයට උරුම වන්නා වූ සියලුම විචල්්‍යතාවයන් මගේ ශරීරයට ඒකාන්තික උරුම වෙනවා. ඔබ අහලා තියෙනවා රුප්පතිති රූපං. රුප්පණේ වන්නේ රූපයයි. ඒ කියන්නේ සීතලෙන් මේ ශරීරය වෙනස් වෙනවා. උණුසුමෙන් මේ ශරීරය වෙනස් වෙනවා. ආහාරයෙන් මේ ශරීරය වෙනස් වෙනවා. ව්‍යායාමයෙන් මේ ශරීරය වෙනස් වෙනවා. රෝගී භාවපත් වීමෙන් මේ ශරීරය වෙනස් වෙනවා. එහෙනම් මේ ශරීරයේ පැවැත්මට තවත් භෞතික ද්‍රව්‍යයන් එක්ක ගනුදෙනුව පවත්වන යනකොට මේ ශරීරය වෙනස් වෙනවා. අන්න පින්නත් ඔබට මේ ජීවිතේ මේ මොහොත වෙනකොට ඒ අවබෝධය ඔය ජීවිතය තුළින් ඉස්පතු වෙලා තියෙනවා නම් අන්නේ අවබෝධය ඉස්පතු වෙච්ච ජීවිතය ගැන ඔබ දැකලා තියෙන ගැඹුරින් ඒව දකින්නට ඔබ පුරුදු කළේ තථාගතයන් වහන්සේ. තථාගත ධර්මයේ ඒ තථාගත ධර්මයේ පින්නති ඔබ තුළින් ඔබ දැක්කනම් අන්න පින්නත් ඔබ නිතර රූපය පිළිබඳව සැලකිලිමත් වෙමින් රූපය අලංකරණයෙන් ඔබට දකින්නත් අනුන්ට පෙන්වන්නත් ඔබ අප්‍රමාණ ලෙස වෙහෙසිච්ච තරුණ කාලයක් ඔබට තිබුණා. තමයි මධ්‍යම වයසට ගියත් අපි කතාවට කියනවා වයසට ගියත් මනමානකම ඉවර නැහැ. එහෙම කියනවනේ හුඟක් අය. ඒ මනමානකම් කරන්නේ මොකේදද? රූපයෙන් අපිට පේනවා මනමානකම් කරන්න හැටි. දැන් අපි කැමති නෑ. අපේ කෙස් ටිකේ ඉඳලා තියෙන බව අනිත් අයට පේනවට. අපි කැමති නෑ අපේ දත් ටික හැලිලා තියෙන බව අනිත් අයට පේනවට. සමහර අපි දත් ටික හැලුණොත් දත් ටික දාගන්නේ මොකක්ද අපා ගන්න තියෙන අපහසු වලක් ගන්න උපක්‍රමයක් හැටියට නම් ඒකට කාර්යයක් නෑ. නමුත් අපි කොච්චර ಜಾති කරනවද අපේ ශරීරයේ වියලු වීම, දිවායාම, කිලිටි වීම අපි ඉදමු අඩු ගන්න වර්ණය කියලා ඇස්සට කළු වෙලානේ, අමුල් දෙක කළු වෙලා. මේක හරි කැතයිනේ. මේ නාය උඩ ලබයක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්නෙක් ඉන්නවා. මේක හරි කැතයි. මේක අයින් කර ගන්න ඕන. ඒක ඔබ තරුණ කාලේදී වැඩිපුර තියෙනවා වගේම සමහරකට මධ්‍යම කාලේට ආවම අර ශරීර කෝඩුව පිළිබඳව තියෙන ඒ බැඳීම හැඟීම හැඩවැඩවීම අලංකාර වීම පිළිබඳව නොඑක් සංකල්ප තියෙන්න පුළුවන් නේ. දැන් ඔබ ශරීරය පිළිබඳව යම් කිසි ගැඹුරින් දැක්මක් ඇති කරගත්තා. මම මේ කියන්නේ විරූප වෙලා අපවිත්‍රව මේ නවදරකින් අසුචි කරනවා කියලා අසුචි වගුරුවගෙන ඉන්නේ කියලා නෙමෙයි. ඒ කබ කඳුර වගුරුවගෙන නාය හොටු දිර වගුරුවගෙන ඉන්න එක නෙමෙයි. යථාර්ථය දකින්නවද කියන්නේ අභිඥාය කියලා කියන්නේ ඒක නෙමෙයි. පිටත් ඔබට දැනෙනවා නම් ඉස්සර ඒ අලංකරණයේ හිතේ තිබුණ කැමැත්ත දවස් ගණන් මාස ගණන් පැය කරගෙන තියෙන කියලා දැන් අන්න ඔබ ධම්ම කියන වචනේ තුල හරියටම දමනේ හදාගන්න තියෙනවා. දැන් ඔබට සරල අඳුමක් සරල කාය රූපයක් පවත්වන්න යන්න පුළුවන්. මොකද දැන් ඔබ මේ ධර්මයේ ගැඹුරින් දැකලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒ වයසට යනකොට ජීවිතය තුළින් ධර්මයේ දැකලා කියනවා මට ඉතින් කවුරු දකින්නද කාට පෙනෙන්නේ නැද දැන් නේද සින්දුත් හදලා තියෙනවා වගේ. ඒකේ දැන් හිතෙනවා මොනවද ඉතින් මේ හැඩවැඩීම මට ඇතිදයක් නෑ. එයා ජීවිතේ කය පිළිබඳව ගැඹුරින් දැක්ක කෙනෙක්. අනිත් දේවල් වුණත් එහෙමයි. එයා ජීවිතේ අමාරු කරගන්නේ. ඇයි එයා අභිඥාය, එයා බෝසතෙක්. එයා සම්පත් පිළිබඳව අවබෝධයෙන් දකිනවා. එයාට සම්පත් වන කරන්නේ සුවසේ ජීවත් වීමටත් තව කෙනෙකුට සුවසේ ජීවත් වීමට උදව් කරන්නත් විතරයි. කලක් තියෙනවා අනිත් අය පරද්දන්න වගේ හදන්න ඕන. තරකට ගියාම අනිත් අයගේ වාහනේට වඩා මගේ වාහනේ කැපිලා පේන්න තරමට හොඳ වාහනයක් මට ඕන.
අනිත් අය වගේ නෙවෙයි මන් ටිකක් ඉහළයි කියන එක උගත්කමින් ඉහළයි කියන එක දක්ෂතාවෙන් ඉහළයි කියන එක කවුරු පිළිගන්නව නැතවට හරි ආඩම්බර. අන්න ඒ වගේ නිකන් පොඩි මාන්නයක් ඒක ලොකු බවටපත් වෙනවා. පොඩි මාන්නයක් හිත ඇතුලේ ගොඩනගා ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද පින්නත් සමාජයේ. ආන් එහෙම ඒක මානසික රෝගී තත්ත්වයක්. බුදුහාමුදුරුවෝ මම කියපු ඕකෙම ලෞකික පැත්තට කතා කරන්නේ උම්මත්තකයන්දයි මේ හිත් පහළ වෙන්නේ කියලා. ගැඹුරින් දකින එකනා දැන් අර ඉස්සර තිබුණාගේ මට නිකන් කොහේ හරි ගිහිල්ලා පහසුවෙන් යා ගන්න වාහන පොඩ්ඩක් තිබුත් ඇති. එතන බලන්න කොච්චර ජීවිතේ සරල වෙනවද කියලා. ඒ ධර්මයේ දමනය වෙලා. ඉස්සත් පරද්දන්නේ අන මානසික අපි බොහෝ දෙනෙකුට ඒකත් මේ අන්තිමට මොකද වෙලේ පළුවක මම නිකන් අපරාධ වෙනකට මහන්සියටපත් වුණා විතරයි කියලා. අන ජීවිතේ ගැඹුරින් වෙනත් ඔබට මම මේ කතා කරන්නේ ලෞකික ජීවිතයට එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. දායි කියලා කියන ඊට වඩා මේ බණපද ටික මොලේ ඔබ ළඟ අනුත්තර පුරුෂධර්ම සාරදී මොලේ තියෙනවද නැද්ද කියලා මේ කතා කරන්නට මේ ටික සිහිපත් කරන්න. අභිඥාය. ඊළඟට සම්බෝධාය. දැන් යම්කිසි අපදයක් කරන අපි හිතමු දැන් කරල් වරෙහි හරි ලස්සන ගාථා දෙවිවරු ගොතාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී සජ්ජායනා කරනවා. නැත්නම් ප්‍රශ්න වශයෙන් අහනවා. බුදුරජාණන් මේ කතා කරන්නේ මොකද්ද? සම්බෝධාය කියන එක. තමන්ටම ධර්මය අවබෝධ වීම විතර හුඟක් වටින්නේ. දැන් දේවතාවෙක් අහනවා දරුවන් තරම් සතුටක් මිනිස්සාට වෙන ඇත්තෙම නැහැ. බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා දරුවන් තරම් ශෝක උපදවන දෙයක් මිනිසාට තව ඇත්තෙත් නැහැ කියලා. දැන් සම්බෝධාය කියන්නේ සංකේන ස්වයං කියලා කියන්නේ තමන් අවබෝධ කියන තමන්ගේම අවබෝධය කියන එකනේ. දැන් සම්මා සම්බුද්ධ කියන සම්මා කියන්නේ නිවන, සම්බුද්ධ කියන්නේ ස්වයං අවබෝධය. නිවන ස්වයං අවබෝධයෙන්ම ලබාගත් උත්තරම නැති සම්මා සම්බුද්ධයි. එමයි සම්මා සම්බුද්ධ කියන පදේ. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා මම ඔබට මඟ පෙන්වනවා. ඔබම ඔබේ අවබෝධය ලබා ගත යුතුයි. ඒතර සම්මා සම්බුද්ධ කියනකොට පොඩි අර්ථ ව්‍යාකරණයක් හදාගන්න හැම එපා. ගුරු උපදේශ වලින් තරව බුදුහාමුදුරුවෝ අවබෝධ කරන නිසායි භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන්නේ. අපි ගුරු උපදේශ ලබාගෙන අපි අපේම අවබෝධයෙන් මේ ධර්මයේ දකින්න ඕනේ. එසේ දකින්නකම් ඔබ තුළ සම්මා සම්බුද්ධ ගුණය පිළිටන්නේ නැහැ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. දැන් අර දේවතාව කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ විවරණය කරනවා. අටුවාවේ දැන් ලස්සන විස්තරයක් තියෙනවා පින්වත්නි. ඒක කියන තමන්ගේ දරුවෝ හදලා තනන ලොකු මහත් කරන උගන්නන මව්පියෝ ජීවිතේ එක්තරා තැනකට දරුවෝ පැමුණා. මගේ දරුවා අහවල් තනතුරු වල ඉන්නේ. මගේ දරුවා අහවල් රටේ ඉන්නේ. දැන් මේ බණ ආනයි කී දෙනෙක් තමන්ගේ යාළුවන්ට මිත්‍රයන්ට වලට අපි හරි ආශාවකින් කරන්නේ. බුදුන්වහන්සේ සතුටක් අර ජීවිතේ විඳපු දුක් සියල්ල ඉවරයි දරුවෝ වෙනුවෙන් ඒ දරුවෝ යමෙන් තලවලටපත් වුණාට පස්සේ. ඉතින් දේවතාවගේ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඊට වඩා සම්මා සම්බුද්ධත්වයේ සඳහා නැත්නම් සම්මා සම්බෝධිය සඳහා දේශනා කරනවා. මොකද දරුවන්ගේ සතුරුවම උපයෝග කරන්නේ. ඔන්න භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. මොකද හේතුව දෙවියා එක පැත්තකට ඇලවෙලා එක පැත්තකට බර වෙලා තමයි දැක්කේ. දැන් මේ වඩහන ශ්‍රාවක පින්නතුලට ඔය කියපු සතුට ඔය විදිහටම ඇතිනේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඊළඟ දුකත් ඔබට දැනෙනවද කියලා බලන්න. දැන් කියනවා මහණෙනි නැත්නම් දේවතාවෙනි යම් මව්පියෙකුට තමන්ගේ දරුවෙක් විදේශගත වෙනකොට දුරු රටකට යනකොට සමහර රට ඉස්සර නම් පින්නන්නේ දුරු රටකට ගියාට පස්සේ අද වාගේ මේ වීඩියෝ තාක්ෂණය හරහා දරුවෝ දිහා බල බල කතා කරන්න අර මේක මොකුත් බෑ අවුරුදු 4කට නම් 5කට නම් යන්නේ. ඒ අවුරුදු 4 5 ඇතුළත ලියුම් කැලලක් කෙරුවොත් පින්තූරයක් කෙරුවොත් මිසක් මව්පියන්ට ඒ දරුවෝ දැකබලා ගන්න විදියක් නැහැ. ඒකෝට කොච්චර අර දරුවෝ දුරස් වී යන වෙලාවේ ඉඳලා ආපහු ඇහැට දකින්නකම් මොනතරම් ශෝකයක් මොනතරම් වේදනාවක් කර දරුවෝ නිසා විඳිනවද. ඊළඟට තමන්ගේ දරුවෝ නොකර වරදකට අපි හිතමුකෝ සොරකමකට කිය වරදක් කළේ නැහැ. නමුත් වැරදිකරුවෙක් බවට පත් වෙලා ඒකින් චෝදනාවක් විඳින්න සිද්ධ වුණොත් මව්පියන් මොනතරම් වේදනාවක්ද. අන්න දරුවෝ නිසා ශෝක වෙන හැටි. හොඳයි හිරවත් ගන්න සිද්ධ වුණොත් අන්න දරුවෝ නිසා දේවතාවෙනි මව්පිය ශෝක වෙන හැටි. ඒ වගේම දරුවෙකුගේ රෝගයක් ආබාධයක් මව්පියන්ට අහන්න දකින්න සැලසුණොත් ඒ වගේම තමයි මොනතරම් ශෝකයක් මව්පියන්ට එනවද. දැන් මම අහනවා මේ බණහන මව්පියන්ට තමන්ගේ දරුවෝ පිළිබඳව ඒ බඳු ශෝකාන්විත සිද්ධීන්
වලට මොන දීලා නැද්ද? තව ඊටත් වඩා අපි එහාට යමු. දේවතා කියන්නේ සියලු බැඳීම් නිසා සතුට උපදී කියලා නේ තවත් වලක. හොඳයි. ස්වාමියා බිරිඳ එදෙන සතුටින් ජීවත් වෙන කාලයක් තියෙනවා. දෙන්නේ එකතු වෙන සතුටින් ජීවත් වෙන. ඇත්තයි. දේවෝ දේවියා සාධින් සංවසති කිව්වා. සඳුන් ගහේ ඉතිත සමංගල වගේ ජීවත් වෙන්න කියලා කියන්නේ සතුටින් ජීවත් වෙන්න කියන එකට පින්වත්නි. ඒකේ හැබෑව. එදා විශාඛාවට අවවාද දුන්නේ. විශාඛාවගේ පියා මෙන්න මේ විදිහට පතරයයි සතුටුදායක ජීවිතයක් ගෙවන්න. සීලාවර සූත්‍රයේ කියනවා බිරිඳකට සහවාසයට එකතුනම කරන්න දෙන යුතුයකම් කීපයක් තියෙනවා කියලා. ස්වාමි බිරිඳට කරන්න දෙන යුතුයකම් කොටසක් මේවා දේශනා කරන්නේ සතුට සඳහා එක හැබෑව. දැන් මම අහනවා හොඳයි අමුසැමියන් වශයෙන් ඔබ එකතු වුණා. අද මේ මොහොත මේ බණ අහනකොට ඔබ එදා පැතූ සතුට හරියට වැල්ලේ තැනු මාලිගාවක් වගේ විඳ වැටිලා ජීවිතය තුළ දුක් කොහොමද තනකට ඔය ජීවිතය ඇවිල්ලා තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සැබෑමයි කියන එක ඔබට දැන් වැටහිලා නැද්ද? හැම බැඳීමක්ම නිසා ශෝකයක් උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේවතාවගේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන්. ඒ කියන්නේ සතුට නැහැ කියන එක නෙමෙයි. සතුට තියෙනවා සන්තුෂ්ටි පරමන්දානන් කියවනේ. සතුට තමයි පරම ධනය. එතකොට ශෝකය තමයි පරම නිර්ධන භාවය. මොන මිල මුදල් තිබුණත් බලන්න කොයිතරම් සංකීර්ණ තරම්ද කියලා. මොනතරම් මිල මුදල් තිබුණා සන්තුෂ්ටි පරමන්දානන් කියනවා. සල්ලි නැතත් සතුට තියෙනවනේ ඒතර පරම ධනයක්. සල්ලි කොතෙක් ඇතත් සතුට නැත්තම් ඒතර පරම දිනුදු භාවයක්. එතකොට අද බොහෝ මේ බණහන ඇත්තෝ අපි දන් වළඳනකොට අපි බණ දහම් වලට වඩිනකොට අපිට කියන්නේ අපේ හැමදෙරේ මගේ මහත්ය දෙවියෙක්. ඒ කියන්නේ අපි දෙන්න හරි සන්තෝෂයෙන් ඉඳියා කියන එකනේ. අපේ හැමදෙරේ දැන් මගේ මුළු ලෝකෙම කඩා වැටෙන මගේ ස්වාමියා හෘදය ආබාධයක් කරලා රියානතර දැන් අවුරුදු 5ක් අවුරුදු 6ක් අවුරුදු 7ක් වෙනවා. දැන් අද ධර්ම දේශනාව තුළ තියෙන අරමුණු ගත්තොත් අන්න මව්පියන් නිසා මව්පියන්ගේ අභාවය නිසා සහෝදරයන්ගේ අභාවය නිසා සහෝදරයන්ගේ අභාවය නිසා අන්න අර මම කියපු සියලු දෙයින් සතුට උපදිනකොට අද ඇත්තන් තුළ යම්කිසි වේදනාවක් ක්‍රියාත්මකයි. මේ බණහන ඇත්තන්ට මේ අත්දැකීම් හොඳටම ඇති. ඊළඟට ස්වාමියා එක්ක දරුවෝ තනි වෙලා බිරිඳ බලාපොරොත්තු රහිත වෙලාවක විවිධ බියකරෝ රෝගයකට ලක් වෙලා නැත්නම් හදිසි රෝගයකට ලක් වෙලා මරණයට පත් වුණොත් රෝගීව දැන් එක තරම් බිරිඳ ඉන්නේ. බණ අහන ඔබේ ස්වාමියාගේ රෝගී වැඳ උඩ නම් ඉන්නේ. ඔබ ඒ වෙනුවෙන් පුදුමාකාර කැපවීමක් කරනවා නම් පින්වත්නි සංසාරයේ බැඳීම් නිසා නේද ඒ දුක. ඔබේ ස්වාමියා ලෙඩ ඇඳකනම් ඔබේ ස්වාමි දිනේ ලෙඩ ඇඳකනම් ඔබ ආදී දුක විඳින්නේ ඔබේ වෙච්ච නිසා. ඔබ ඇගේ වෙච්ච නිසා දෙන්නම වේදනාවක් දෙනවා. බිරිඳක් නම් රෝගී වෙලා ඇඳට වෙලා ඉන්නේ. කල්පනා කරනවා අනේ මම හැපියාගත්තු දාට මම හෙවටැල්ලක් කරලා හිටු මගේ ස්වාමියාට මොකක් වෙයිද? අනාගතේ කොහොම වෙයිද? ඉතින් බාන තියෙන එකට තමයි හිත හදාගන්න නකුල මාතා නකුල පුතා කිව්වාගේ අර ස්වාමියා බිරිඳගේ හිත හදන්න ඕනේ. ඔය බය වෙන්න එපා මං ගුණ ධර්ම ටික රැකගෙන ඔයාගේ ආදරේ වෙනුවෙන් මං අද කළ කැපකිරීම ඔබ නැතුව ගියාටත් මං එහෙම කරනවා. දරුවන්ට කවදාවත් මං වෙනසක් වෙන්න ඉඩ තියන්නේ ආදි වශයෙන් කියලාගේ හිත හදන්න ඕන. ඒක වෙනම දහම් කොටහසක්. මම මේ කතා කරන්නේ සම්බෝධහය කියන අධ්‍යාත්මික පදය නැත්නම් දමනය. ඔබේ හිත සතුට විතරක් සඳහා ඇලිලා දීච්ච එකක් නම් දුක පිළිගන්න දමනය වෙලා තිබ්බේ නැත්නම් ඒ දමනය හදන්නේ මොකේද ධර්මයෙන්. දැන් මේ බණ අහන කී දෙනෙක් මං හැමදාම සිහි කරනවා වගේ බණ අහන ඉවරලා කියනද අපේ හැමදෙරෝනේ තමයි මම මැරිච්ච තැන ගස් කොළන් බණ ටික නැත්තා. ඒ බණ ටික නිසා තමයි මගේ හිත හැදිලා තියෙන්නේ. කියන්නේ මොකද දුක පිළිගැනීමට හිත දමනය වෙලා දැන්. ඉස්සර අපේ හිතේ තිබුණේ සතුට පිළිගැනීමට විතරයි නෙවෙයි. ඊළඟට හිතලා බලන්න. ඉස්සර ඔබ ප්‍රශංසාවට පමණක්ම කැමතිච්ච අධ්‍යාත්මයක් තිබ්බ කියලා හිතමු. අනිත් පැත්තෙන් ඔබ දරුවන්ගෙන් ප්‍රශංසාව බලාපොරොත්තු වුණා. ඇත්තටම දරුවන්ගෙන් ප්‍රශංසාව ලැබුණා. මට මගේ ලෝකෙම මගේ අම්මා, මට මගේ ලෝකෙම මගේ තාත්තා කියලා කිව්ව යුගයක් ඇති. නමුත් ඒ දරුවන්ගෙන්ම අවහවෙලා කලකට උනාට පස්සේ ඔබට ජාතිවත් මෙවදු අම්මා නම් ලැබෙන්න එපා කියලා දරුවෝ කියන ප්‍රකාශනත් අහන්න ලැබෙන්නේ. ඒව ලැබෙන්නේ පුළුවන්. අන්න පින්නත් ඔබේ හිත දමනය වෙලා නම් මේ දෙකම පිළිගන්න. අර ප්‍රශංසාව විතරක් නෙමෙයි. අර අප්‍රශංසාවට මුණ දෙන්න පුළුවන් විදිහේ දැඩි ආත්ම ශක්තියක් හදාගන්න. නැත්නම් ඔබේ හිත ධර්මයේ තුල දමනය වෙලා නැහැ. ඔබ බණ දන්නවා. පොත්වල අප්‍රමාණව ලියලා තියෙනවා. අනුන්ට දේශනා කරන්නත් දන්නවා. නමුත් ගැටලුවක් ඇති වෙච්ච වෙලාවේ පුදුම හිතනවා ඔබ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඔබට සම්භෝගී තියනවාද කියලා හිතෙනවා. පිටත් මේ
හැම පැත්තක්ම කතා කරන්න තියෙනවා. මම ඊටාම කෙටියෙන් මේ මූලික වශයෙන් මාතෘකාව තමයි වෙන කොටසක්. අපි මේ දේශනා කරගෙන යන්නේ ධර්මයේ තියෙන වටිනාකම් තුර හිත දමනය වෙලා තියෙනවද කියලා විස්තර කරන්න විතරයි. එතකොට සම්බෝධාය. දැන් අපි කරුණු කීයක් ඉගෙන ගත්තද? විරාගාය රාගයට බර වෙච්ච හිත දමනය වෙලා නම් ඒ හිත විරාගී හිතක්. ඊළඟට නිරෝධාය පැවැත්ම සසර පැවැත්ම නවත්වා ගන්න පුළුවන් තරකට හිත දමනය කරගත්තා නම් ඒකත් දමනය වෙච්ච හිතක්. දැන් අපි අනුත්තර පුරුෂ ධම්මසාරති ඕනේ ගැන ගන්න පින්නත් ඒක බුදුහාමුදුරන්ගේ ගුණයක් වශයෙන් නේ. නාලාගිරි දමනය කළා මෙතන මං කියන අත්තානන් දමයන්ති පණ්ඩිතා. මම මාතෘකා කරන්නට ඕන කරන මූලික කාරණාව තමයි ඒක. මම ඒ පිළිබඳව විවරණයක් කරනවා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ කොහොමද පුද්ගලයන් දමනය කිරීමේදී ඉවසන සුළු ලෙස බාහිර පුද්ගලයන් දමනය කළේ තමා දමනය වෙලා කොහොමද අනිත් දමනය කළේ කියන කාරණාව ඉදිරියට තව ධර්ම දේශනා එකකින් හෝ දෙකකින් මේ දේශනාව ඉදිරියට ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් සම්බෝධාය කියලා තව පදයක් ඉගෙන ගන්න. අවිඤ්ඤාය තුන්වෙනි කාරණය, හතරවෙනි කාරණය මොකද්ද සම්බෝධාය. එතකොට පස්වෙනි කාරණය නිබ්බානාය. දැන් නිබ්බානාය කියන්නේ නිවනට තමයි. නිවන යනු නිවීමයි. අපි මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරනකොට අර අෂ්ටලෝක ධර්මයේ දුක්ඛක්ෂය තුළ හැම මොහොතකම අපේ හිත රත් වෙනවා. සැප පැත්තේ කරුණු පහ දිහා ගත්තාම හිත රත් වෙනවා තමයි. ඒ රත් වීම එක්තරා විදිහකට අවන ඉක්මවා ගියොත් ඒක අන්තයට යාමක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ. දැන් මේ බලන්න ධර්මයේ තුල හිත දමනය කරගත්තු එක්කන නිවීම හදාගන්නේ දුක ළඟ විතරක් නෙමෙයි. සැපේ ළඟත් සතුට ළඟත් නිවීම හදා ගන්න ඕනේ. සතුටක් එනකොටම හිතන්න ඕන මේ සන්තෝෂය තව කෙනෙකුට අවහිරයක් නම් මේ තව කෙනෙකුට බාධාවක් නම් මේ සතුට කතාවටත් කියනවනේ එක හිතක සතුට තව දැසක කඳුලක් වෙනවා නම් පිටුපි අන්නේ බඳු සතුටුදායක දේවල් පොඩි හිතවත් අවබෝධයක් අපිට තියෙනවා. උඩඟු වෙන්නේ නැතුව. මේ රක්තිම කියන අතර උද්දාමයටපත් වෙනවා, උඩඟු වෙනවා, මාන්නය. ඒකට ජීවිතේපත් කරගත්තු අය වෙන්න පුළුවන්. දැන් ඔබට අර එදා බැරි කාලේ, අමාරු කාලේ, කවුරුත් නැති කාලේ උදව් උපකාර කරන අය තමන් ළඟට එනවා නම් ඒගොල්ලන්ට ඇඳුම්කමක්වත් අවශ්‍යයෙන් කියන්න තරම් යාළ පිටේට අඳුන්වා දෙන්න තරමත් ඒගොල්ලන්ට අනිත් ඔබ සතුට ළඟ ධනෙන් ලැබෙන සතුට ළඟ මාන්නයටපත් වෙච්ච හිත ඔබට හිතෙනවා නම් මම මොන සම්පතක් තිබුණා මොන තත්ත්වයකටපත් වුණා කිසිවෙකු හෙලාතලා අනිත් අයට නෑ මටයි කියන්නේ කියලා මං අහංකාර වෙන්නේ උඩ පනින්නේ නෑ කියලා හිතනවා නම් පින්වත් යන්න ඔබේ හිත දමනය කරගෙන තියෙනවා. ඔබේ හිත දමනය කරගෙන තියෙනවා. ජීවිතේ බොහෝ දේවල් තියෙනවා සමාජයේ දිහා අවධානයෙන් බලනකොට පේනවා මිනිස්සු යමක්කමක් ඉගෙනගෙන යම් තත්ත්වයකටපත් වුණාට පස්සේ හිතනවා මම තමයි හරි උගතා අනිත් අය මං වගේ උගත්තු නෙමෙයි කියලා අනිත් අය හෙලාතලා අනර උගත්කම නිසා හටගත්තු අධ්‍යාපන සාතිකයන් නිසා හටගත්තු මාන්නේ පිම්බිලා අන්න උඩඟු භාවයටපත් වෙලා අනිත් අය හිලාතලා අතුක්කාංශන පරවමන කියන අනුන් පහත් කොට සලකලා තමන් උසස් කොට සලකන හැඟීමදී තමයි අපි මෙහෙම හිතමු අපිට මොනවාරි ප්‍රීතිදායක අවස්ථාවකට උත්සවයක් කියන්න ඕනේ. ඉතින් ඒකට අපි සංගීතයක් කියනවා කියලා අපි හිතමු. එහෙම නැත්නම් අපි හිතමුකෝ අපි ගෙදර ටිකක් වාදනය කරලා යාළු මිත්‍රයෙක් එකතු කරලා සතුට දැන් භුක්ති විඳිනවා. සමහරට අසරණවාසී ගෙවල් වලට තමන්ගේ සතුට භුක්ති විඳීම කරදරයක් නෑ අවහිරයක් නෑ පීඩාවක් නෑ ඔබට මොහොතකට හිතෙනවා නම් සහ ඔගේ රේඩියෝ එකේ ශබ්ද වැඩි වගේ එහෙම නැත්නම් මගේ මේ කැසට් එකේ ශබ්ද වැඩි වගේ මගේ සතුට අනිත් අයට පීඩාවක් බවටපත් කරන්න ඕන නෑ කියලා ඔබගේ හිත ඔබටම දමනය කරගන්න පුළුවන් මෙතර ශබ්දෙට මේක ඕන නෑ මේක ඉතින් අපි කීප දෙනාට ඇහෙන මේක තිබ්බම් ප්‍රමාණවත් අනිත් අයට අවහිරයක් වෙනවා නම් ඒකත් දැන් පින්නත් ඉස්සර වගේ නෙමෙයි දැන් ඉස්සර වත්තක පිටියක ගේ වත්ත වැද ගේ තිබුණේ. අකර ගානක් ගේ වටේ තිබුණා. කොච්චර සමහරට ශබ්ද ආදී දේවල් පැවැත්තුවක් අල්ලපු ගෙදරට වටේ ගෙවලට කරදරයක් නෑ. දැන් එහෙම නෙවෙයිනේ. දැන් මේ පොත 4-5 ඉඳන්. ඒතර අපිට මහා සංගීත සාද ගෙවල් වලදී පවත්වන්න පුළුවන්. අනිත් අයට මොන තරම් අවහිරයක් වෙනවා. සමහරට ඉගෙන කියා ගන්න දරුවෝ. සමහරට හිසේ වේදනාවකින්, දතේ කැක්කුමකින්. අහල පහල කෙනෙක් පොඩ්ඩක් නිවීම හැනසිල්ල හොන දවස් 30 සංකීර්ණ සමාජයක වෙහෙසටපත් වෙලා කටයුතු කරලා ගෙදරින් ටිකක් ගෙදර තමයි නිවිසනසිල්ල තියෙන තැන කියලා. නමුත් ආපු මොහොතේ ඉඳලා ගෙදර අනිත් අයට ඔබේ සතුට සැමරීම ඔබේ උපන්දිනේ සැමරීම
ඔබේ වෙනත් වෙන සතුටුදායක අවස්ථා සැමරීම තව කෙනෙකුට අවහිරයක් නම් අන්න ඔබට පුළුවන් නැහැ. මගේ සතුට මං නිවාගත්තු හිතකින් අනිත් අයගේ තිත් නිවෙන විදිහට මම සමරනවා කියලා. අන්න ඒක හොඳ එකක්. හැබැයි දැන් ඒ වගේ හොඳ ප්‍රවණතාවයකුත් අපේ රටේ තියෙනවා ආදරේ මතක් කරන්න ඕනේ. දැන් ඉස්සර වගේ ජන්මදින පාටි, උපන්දින පාටි අවබෝධය තියයි ගන්නෙ නැහැ. කාගේ හිත නිවෙන පින්කමක් කරනවා. නැති බැරි අය ගෙන්නලා ඒගොල්ලන්ට උදව්වක් කරලා උපකාරයක් කරලා ඒගොල්ලන්ට ආහාර ටිකක් දීලා ඒගොල්ලන්ට දිය හැකි උපකාරයක් උදව්වක් කරලා. දැන් උදාහරණයක් විදිහට දැන් අපිට මේ බක්මහ දැන් උදා වුණේ. මේ බක්මහේ සතුටු වෙන්න එපා කියලා කියනව නෙමෙයි. මම කැමති පින්නති ඔබ වෙනුවෙන් පමණක් කාලා බීලා සතුටටපත් වෙනවට පවුල ඔක්කොම එකතු කරන්න. ඒකල හැම කෙනෙක්ම අවුරුදු කන්න අතේ මිටේ කියක් ගන්න නැති. අහිංසක දුප්පත්. කවුරු හරිකට එන්න කියලා. අර පවුල ඔක්කොම එක්ක එකතු වෙලා දූ දරුවෝ වැඩි හිටියෝ ඔක්කොම එකතු වෙනවා නේද? ඔය සියලු දෙනාට පුරුදු කරලා ඊයම පරම්පරාවට පුරුදු කරන්න. අපිම කාලා බීලා සතුටු වෙන එක නෙමෙයි පුතේ අපි දෙන්න පුරුදු වෙන්න ඕනේ. මේ මං කියන සංඝාත දක්ෂිනාව දෙන එක විතරක් නෙමෙයි. උපන්දිනේකට නොකරෝ කැම ටිකක් දෙන්න. ඔබ සතුටු වෙන්න ඒක හරි. නමුත් නැති බැරි කෙනෙකුට උදව්වක් කරන්න. ඒගොල්ලෝ දිහා බලනකොට ඒගොල්ලෝ අහිංසකව පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා දකින්නකොට මං හිතන්නේ අර සතුට පමණීක්මවා ගිහිල්ලා භුක්ති විඳින්න පුළුවන් වෙයි කියලා කාටවත්. ඒකාන්තයෙන් සතුට භුක්ති විඳිනකන් හිත නිවෙනවා. අපේ හැම සතුටක්ම භුක්ති විඳිනකොට අපේ හිත නිවෙන්න ඕන හැබැයි. ඊළඟට අර මම කියවනේ ලාභය ළඟත් අශ්ලෝක ධර්මයෙන් හිත නිවාගෙන බලන්න පුළුවන් නම් මට මෙතර දේවල් ලැබිලා තියෙනවා කියලා. ලැබුණු දේට උඩ පනින්නේ නැහැ මිනිස්සු. ඇයි ඒ? එයාගේ තුල ධර්මයේ තියෙනවා. ධර්මයේ තුල එයා හිත දමනය කරගෙන තියෙනවා. අද ලැබිලා තියෙන සියලු දේම හිත නැති වෙන්නත් පුළුවන් අපිට. ඒ නිසා ලැබුණු දාට අහංකාර පරවශ වෙන්න එපා. ඊළඟ කීර්තිය තියෙන කාලේ යසස කියන්නේ කීර්තිය සම්පත්. ඒ සම්පත් හෝ කීර්තිය තියෙන කාලේ මං වගේ කෙරුමෙන් තව නෑ මුළු ලෝකෙම මාව දන්නවා මුළු ලෝකෙම මට ගෞරව කරනවා ආදී වශයෙන් ඔබට හිතක් පහළ වෙනකොට ඔබ තුල නොඑක ආකාර අහංකාර සිදුවිලි එන්න පුළුවන් නෑ ඔබ හිත දමනය කරන්න. මොකද ඊතාසුළු දෙයකින් ඔබේ වරදකින් හෝ වේවා ඔබ නිවැරදිව වේවා ඔබට ඊර්ෂ්‍යා කරලා නැත්නම් වේවා ඔබේ ලොකු චෝදනාවක් ඔබට එල්ල කරලා ඔබේ කීර්තිය නැති කරන දවසක් එන්නත් බැරි නෑ. ඔය දෙකම සමවරණය මොනදීම හැකියාව ඇති කර ගන්න ඕනේ. ප්‍රශංසාව වලට සතුටු වෙන්නත් එපා. සැපේ දන්න ඕනරෝඩ සතුටු වෙන්නත් එපා. හැම දෙයකම මධ්‍යම ප්‍රමාණය. ඒකට මම තව කාරණාවක් කියන්න. ඔබේ සතුට ධර්මයේ එකන සතුටක් නම් ඒකට කිසි බාධාවක් නැහැ. මම කොහොමද සන්තුෂ්ටි පරමන්නාරක් කියන්නේ. එතකොට ඔබේ සතුට ඔබට පමණක් දැනෙන සතුටක් නම් ඒකත් වටිනවා. ඒ වගේම සතුටු වෙන්නට පුළුවන් සතුටුදායක ජීවිතයක් ඇති. සතුටෙන් ඒ දිහා බලන තව කෙනෙකුට ඔබට සතුට දෙන්න පුළුවන් නම්. ඒ වගේම ඔබේ සතුට නැති කෙනෙකුට සතුටක් දීම සඳහා නම්. ඒකයි මම මේ බක්මහේ කටයුතු කර යුත්තේ. බක්මහේ කියන්නේ අපට සතුට වෙන්න විතරක් නෙමෙයි. සතුට නැති අයට සතුට දෙන්න පුළුවන්. සතෙකුට පවා පින්නත් ඔබට පුළුවන් නම්. ඒගොල්ලන්ට සතුට නැහැ. ආහාරය Tamanට ඕන කරන විදිහට ඕන වෙලාවට ලබා ගන්න හැම සතුන්ටම අවස්ථාවක් නැහැ. අයාලයන් සතුන් අපිට දාට ආහාර ටිකක් දීගෙන යන්න පුළුවන්. ඔබ නිකමට හිතන්න. හොඳට කල්පනා කළොත්, හිත නිවාගෙන කල්පනා කළොත් ඇත්තටම කල යුත්තේ මේක නේද කියලා පින්නත් ඔබට යම් මොහොතකින් හරි වැටහීමක් ඇවිල්ලා. මේ බක්මහේ අවුරුදු සමරන කාලේ පින්නති ඔබට පුළුවන් වුණොත් මේ ටික කරන්න මම ඒක මට දක්වන පෞද්ගලික ගෞරවයක් වශයෙන් මම සලකනවා. ධර්මයේ ඇසීමේ උතුම් ක්‍රියාවලියේ පණ දුන්න මොහොතක් හැටියට මම සලකනවා. ඒ නිසා නිවීම කියන කාරණාවටයි පස්වෙනි කාරණාවටයි මම මෙතෙක් වෙලා මේ අර්ථෝත්පත්ති සපයනු ලැබුවේ. ඒකෙත් දුක්ඛක්ෂය ගැන ගත්තොත් අපේ ජීවිතේ යම් දුකක්, යම් පීඩාවක්, යම් අපහසුාවක්, යම් නැතිවෙරිකමක් ආවොත් අපට එන ශෝකය අපි ඒකට කියමුකෝ සමහර පටිඝය කියලා කියමුකෝ වඩා හොඳට තේරෙන්නේ. පටිඝය කියන්නේ අපිට හිතේ කේන්තියක් එනවා. අපිට කෝපයක් එනවා. ඔය කොහොම ශෝකය කියන එකට ඇතුළත් වෙනවා. ඒකෝර අපිට කෝපයක් ආවම අපි අපේ හිත දමනය කරගෙන නම් ඉන්නේ. ඒ කෝපය ඇති කළ පුද්ගලයන් ඇස් ඉදිරියේ පෙනිපෙනී නෑ. මට කෝපයක් එනවා. නමුත් මං ඒකට එකට කියන්නේ නෑ කොහොමදවත්. මට කෝපයක් එනවා මං එකට කරන්නේ නෑ කොහොමදවත්. මගේ හතුරට මං පහර දෙන්නේ නෑ කොහොමදවත්. මේ වෙලාවේ මගේ හිත නිවෙන්න ඕනේ. හිත නිවේවා මගේ කෝපේ සංසිඳේවා. මේ කෝපයෙන් මට වැඩක් නොවේවා. මේ කෝපෙන් අනුන්ට වැඩක් නොවේවා කියලා අපේ හිත හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක්ද දෙනකොට 99%ම තියෙන්නේ පින්වත්නි අපේ හාමුදුරනේ මං හරියට ගුණධර්ම පුරනවා පින්කම් කරනවා මට තියෙන ලොකුම ප්‍රශ්නේ
මට හරියට කේන්ති යනවානේ. මේ කේන්ති යන එක බේතක් නෑ පින්වත්නි. කේන්ති යන එකට එක බේදයි තියෙන්නේ. ධම්මෝසත සමානත්ති. ධර්මය හා සමාන ඖෂධයක් නෑ. හැම වෙලාවෙම හිතන්න දැන් අපි හිතමු හෘදයාබාධයේ තියෙන කෙනෙක් නම් කේන්ති ගන්න මොකද වෙන්නේ? මරණය ඉක්මන් වෙනවා. කොයි වෙලාවෙ හෘදයාබාධය වැඩි වෙන්නේ පුළුවන්ද කියලා කියන්න බෑ. ඒ නිසා හිතනවා මගේ කෝපය මා තුල සංසිඳේවා. මගේ කෝපයෙන් මට අවැඩක් නොවේවා. හොඳයි එහෙම එකක් නෑ කියමු. කෝප ගන්න හැම මොහොතකම දොරක් කැරෙනවා. කොහෙද? සතර අපායේ. විවේගාමී ලෝකයේ යම් තැනක දොරක් කැරෙනවා. 136 අපායවල දොර ඇරෙන එක හොඳට බලාපොරොත්තු වෙයි. ඔබ කැමතිද මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ ඉඳගෙන අපායේ දොරක් ඇරෙන කටයුතු කරගන්න? අන්න ඒකෝට හිතනවා මට හසරට ආවඩක්ද නොවන පිණිස මගේ හිතේ කෝපය ඇති වූ ධර්ම සංසිඳේවා. ඇති වූ තැන මගේ හිත නිවේවා. මට ධර්ම මනසිකාරයක් පහළ වේවා කියලා. හරි අමාරු වැඩක්. මේක හැබැයි එක දවසින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. කාලාන්තරයේ හොඳට අභ්‍යාස කරන්නේදීලා පුහුණු වීම කරලා ගන්න ඕන කරන එකක්. මම ඒකට එකපාරට මෛත්‍රී කිව්වේ නැත්තේ ඒකයි. කෝපයට ප්‍රතිපක්ෂ කමඨාන මෛත්‍රිය නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් නෑ. එකපාරට ඔබට කේන්ති යනකොට මෛත්‍රී කරන්න කේන්ති යන එකට මෛත්‍රී කරන්න කියලා කියනවට වඩා ඔබට මෛත්‍රී කරගන්න ක්‍රමය කියලා දුන්නොත් ඊට වඩා ප්‍රතිඵලදායකයි කියලා මට හිතෙනවා. ඒ නිසා නිවීමෙන් ලැබෙන සැනසීම මම මේ වෙලාවේ ඒ කේන්තිය නගත් එක කොච්චර හොඳද කියලා මට දැන් තමයි තේරෙන්නේ. ඔබේ ජීවිතේ තේරලා තියෙනවා නම් යම් අවස්ථාවක උසහ මේ වෙලාවේ කේන්තියට ඒ වචනේ කිව්වා තමයි. ඒනට මම ඒක නොකියුවා මට වැරදුනානේ. කමක් නැහැ. එක සැරයක් මට වැරදුනා. හැබැයි අනිත් සැරේ මම වරද්ද ගන්න නැහැ ජීවිතේ. ඔන්න හැඟීමෙන් පින්නති ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතය පිළිබඳව ධර්මයේහි පස්වෙනි කාරණයෙන් තමන්ගේ හිත තුළ අර අනුත්තර පුරුෂ ධර්මතාවයේ ගුණය ක්‍රියාත්මක කරගන්න ඔබ හැබෑවටම බුදු ගුණයක් තවත් ක්‍රියාත්මක කළ කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි, ඉතින් ඔබට මට දහම් සඳහනේ රැඳෙන්න ලැබෙන කාලය නිමාවටපත් වීගෙන යනවා. මා සිහිපත් කළ හැටියට කලගිරියේ හල්ගම්පිටියේ ෂේක් රෝව් වත්තේ ආදිංචි ආරේ නන්දා මහත්මිය සහ සහෝදරියන් දෙදෙනා නිට්ටමෝ බුදුරජු උයනේ පාලිංචි සිරිමා ජයසිංහ මහත්මිය කියන අපේ සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසයි අද මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරන්නේ. මා සිහිපත් කළ ආරම්භයේදී ඒ සදහැවතුන් මේ ඔබ දහම් අහන අප දහම් දේශන වේලාවේ මේ ධර්මශාලා භූමියට පැමිණ ඒ ගෞරව සත්කාර සම්මාන කරමින් පොත පරිස්කාර පූජා කරමින් සොකීය පවුලේ පින්නතුලා කල්යාණ මිත්‍ර පින්නතුලා සමග ඒකරාශී වෙලා ඉනවා වගේම රට පුරා ලොව පුරා විසිරි පැතිරී සිටින සියලු කල්යාණ ගුණ ඇති සත්පුරුෂ බෝධිසත්වයන් සමග එකතු වෙලා මහා පුණ්‍යලාභයක් උපදවාගෙන සතුටු වෙච්ච වෙලාව. ඒ පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවයේ වසර 46කට පෙර අභාවයටපත් වුණු ආරේ ජොම්පිසිඤ්ඤෝ වෙද මහත්මයාට ඒ කියන්නේ ආදරණීය පියාණන් වහන්සේට පින්දීමට වසර 10කට පෙර අභාවයටපත් වුණු කේ.ඒ. ඇරිස්ටෝනා පින්බර මෑණියන් වහන්සේට පින්දීමෙන් මෞපිය උපහාර පූජාවක් සිදු කරන වෙලාව. මෞපිය අභිවාදන පින්කමක් සිදු කරන වෙලාව. හරවත් වූ අර්ථවත් වූ පින්කමක් කරමින් මෞපියන් වහන්සේලා යම්කිසි කුසලයකින් ධනක කර්මයක් ලබාගත්ත නම් කුසලේ වඩා වර්ධනය කරන වෙලාව. යම්කිසි හේතුවකින් ජනක කර්මයේ දුගති භාවය තිබුණා නම් ආත්මෝදවා දෙන වෙලාව. දරුවෝ හැටියට අතතපන පේතානම් කාලගතානම් දක්ඛිනං අනුපදස්සති. අනේ අපේ දරුවෝ අපෝ මැරිච්ච දාට පරලෝකයට අපට සංග්‍රහ කරાવી කියන බලාපොරොත්තුව රටරන් දරුවනේ ඔබ මැනවීම ඉෂ්ට කළ මොහොතක් අද. ඒ වගේ මෙල්.ඩබ්ලිව්. චන්ද්‍රසේන ඥාති සහෝදරයාට සහෝදරත්වයේ ගුණ සුවඳ හද දරාගෙන පින්දෙන වෙලාව වසර 3කට පෙර භාවයටපත් වුණු ආරේ ශීලවති සහෝදරියට ඒ සහෝදරත්වය හද දරාගෙන පින්දෙන වෙලාව ආරේ අමරසේන ආගමේ සහෝදරයාට සහ ඩබ්ලිව්.ඒ. අබේරත්න ඥාති සහෝදරයා ඇතුළු මේකේ ශීල ඥාතියින්ට පින් අනුමෝදන් කරන වෙලාව මේ පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවය ඒ කුල වංශයේ මියගිය සෑම දෙනාටත් නම් සඳහන් නොසඳහන් සත්තුන් පරපරක ඥාතියින්ට බණ ඇසු ඔබ හැමදාමින් ගිහි අන්තා ඥාතියින් නැත්නම් ඔබට යම්කිසි ශෝකයක් ඉදිරි කරලා කියලා. ඒත්තන්ගේ ජීවිතේ නිශ්ශෝක වීම සඳහා මේ පුණ්‍ය ලාභය හේතු උපකාර වේවා. අනිත් පැත්තෙන් මට ආශිර්වාද කළා කියනවා මේ ස්ථානයේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට සෙත් ස්වාදිෂ්ඨාන කළා කියනවා. ඔගෙම මෙවදෝ ධර්ම දානයකින් සංඝ ලබන්නට අපට අවස්ථාව සැලසුනේ net fm ගුවන්විදුලි නිසා එම ගරු සභාපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු සියලුම අපේ කාර්ය මණ්ඩලයේ දූ පුතුණට සුභාශිර්වාද කරනවා. මේ වැඩසටහන මෙහෙවන පින්වත් වර්ණ පුතාටත් අපේ ආශිර්වාදය පිරිනමනවා කියලා සඳහන් කොට තිබෙනවා. ඒ පුණ්‍යානුමෝදනාවත් අප දෙක් කරමින් අනුමත කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරමින්
දරුවන් නිදුක් නිරෝගී සුව වේවා. මේ උතුම් දහම් සඳල්ලේ රැඳුණු මොහොතේදී ඉෂ්ඨාරක්ෂක දේවතාවුන් සමූහයක් ඒක රාශි වන්ට ඇත කියන විශ්වාසය අපේ තියෙනවා. ඒ අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහය මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවන් සුවේ දොරටු හැරගනිත්වා කියලා අධිෂ්ඨාන කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. මෙතන පාමල ධර්මසනාවයි නිමාවට දෙකේ ඔබට දැනෙනවා ඇති. මේක තමයි විය යුත්තේ. බොහෝ වෙලාවට අපි යම් යම් දේවල් දේශනානුසාරයෙන් දේශනා කළාට අනුශාසනාව තුළින් යමෙකුට යමක් ලැබෙන්නේ නැතිනම්, එය කෙනෙකුට තේරෙන්නේ නැතිනම්, ඒ තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට වටපිටාවක් සැකසෙන්නේ නැතිනම්, ඒ හිතට මොනවද ගියේ? ඒ සතුට පිළිබඳව කතා කළා. අතන ධර්මයේ තරම් සැනසීමක් තවත් නැහැ. ඒ සැනසීම නිසි ලෙස මෙතන පාමලෙන් ඔබේ ජීවිතයට ලැබෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කරමු. ඔබේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. සහ අපේ හිතේ මතුවන යම් ගැටලුත් තිබෙන සියලු දේවල් එක්ක මනුෂ්‍ය සමාජයක් යහපතට ගන්නට, යහමඟට හරවන්නට, ඒ සසරේ යන මනුෂ්‍ය ජීවිතය නැත්නම් සත්ව ජීවිතය ඉන් මුදා ගන්න තිබෙන මාර්ගයක් පාදා ගන්නට ධර්ම සාකච්ඡාව තුළදී අපි හඳුනන අංශිකේ යම අනුශාසනාවක් අපිට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ සඳහා ආයතනයම් කරමින් ඔබට ලැබී සිටින්නට මෙතන පාමුලේ විරාමයක් ලබන මොහොතේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන දැන් නම් තරමක් ස්වභාවයකින් පසුවන්නේ. දැන් අපි මේ චිරාත් කාලයක් පවත්වාගෙන යන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාද උන්වහන්සේට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරන රැස් කරන කුසලයේ අසීමිතයි අසීමිත කුසලයේ ආනුභාවයෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනය උතුම් බෝධර්ම අවබෝධය පිණිසම ඒ උතුම් කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබා අපි මෙතන තාමල ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. ඒ වගේ අපිට එහෙම හරියන්න පුළුවන් මට්ටමකටත් මේ ධර්මයේ හේතු වෙනවා. අනිත් පස්සේ ඉන්න ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළදී සමහරව මිනිස්සෙක් ලෙස නෙමෙයි අමනුෂ්‍යයන් ලෙස හැසිරෙන අමනුෂ්‍යයන් කියන නිරේගාමී සතුන් විදිහට හැසිරෙන අපාය සත්වයෝ වගේ හැසිරෙනවා. ඒ වගේ තත්ත්වයකටපත් නොවි මනුෂ්‍ය ධර්මයෙන් උතරකගෙන ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා නම් එය සතුටෙන් ඉතිය ධර්මයත් එක්ක එකතු කරගෙන ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා නම් ඒකත් හරි භාග්‍යයක්. ඒ නිසා ඒ සඳහා ධර්මයේ වාල් වෙනවා. තේන්ද්‍රෝ ලෞකික පැත්ත පිළිබඳව ලෝකෝත්තර පැත්ත පිළිබඳව දෙපැත්තම කතා කළා. මම විශ්වාස කරන්නේ ඒ නිසාමයි මම ආරම්භයේ සිහිපත් කළේ අපිට ලැබෙන අමතුම් වෙන්න පුළුවන්, ඒ වගේම ලිපි වෙන්න පුළුවන්, අපිට මොනකෙසි සාකච්ඡා කරන අපේ ශ්‍රාවකයෝ වෙන්න පුළුවන්. උන්වහන්සේ කරන මේ මෙතේ පාමුල අනුශාසනාවට බොහොම ප්‍රියයි කැමති. හේතුව අපි ගැන මේ කතා කළේ. අපිටයි මේ ධර්මයේ කියා දුන්නේ. අපේ ජීවිතේ ධර්මයේ ගලපා ගන්නට පුළුවන් ආකාරයයි බොහොම සරලව ළඟින් ඉඳගෙන කියලා දුන්නේ කියන හැඟීම ඕන් තුළ තිබෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී අපි මේ සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් මට හිතෙනවා මේ දේශනාවත් එක්ක ඇත්තටම අපි මුලා වෙලා ඉන්නවායි කියන හැඟීමක් අපට දැනෙනවා ධර්මයට ලං වෙන්න. තවත් සමහර අයට මගේ හිතේ තිබුණු පීඩාවක් ටික ටික අඩු වුණායි කියලා දෙනවා ධර්මයට ලං වෙන්න. මේ දේවල් අපිට මෙතනින් ඉහළට යන්න ඕන කියලා නිශ්චිතවම ලකුණු නොකලාට මේ හැම තැනකදීම ධර්මයේ ඉවහල් වෙනවා. තවත් ධර්මයේ තමන්ගේ ජීවිතේ ඕන වෙනවා කියලා හැඟෙනවා. මිනිස්සු පීඩාවක අපේ ආම්දුරෝ ඉන්නේ. දැන් ඉස්සරට වඩා මේ පීඩාව වැඩි කියලා මට හිතෙනවා. සමාජයේ පිළිගිලා කියලා මට හිතෙනවා. ඔබ වහන්සේගෙන් මම දැනගන්නට කැමතියි ඔබ වහන්සේගේ ජීවන අත්දැකීම් එක්ක. ඉස්සර තිබුණු සමාජයට වඩා වර්තමාන සමාජයේ වෙනසක් ඔබ වහන්සේලා කියනවාද මිනිසුන්ගේ කියන්නේ බාහිර වෙනස් පමණක් නෙවෙයි ආධ්‍යාත්මික මිනිසුන් පිරිහී තිබෙනකෝ මිනිසුන් සංකීර්ණ වෙලා තිබෙනකෝ මිනිසුන් ධර්මයේ කියලා රැවටිච්ච තරක් එහෙම ඔබ වහන්සේට එහෙම පේනවාද? හඳුනා ගන්න පුළුවන් කමක් තිබෙනවා සමාජෙත්. අපි මේ ගැන කතා නොකළොත් එහෙම තිබෙනවද නැද්ද කියලා හඳුනා නොගත්තොත් අපි කොච්චර බණ කිව්වත් එහෙම නැත්නම් අපි කොච්චර ඉවෙනුවෙන් කටයුතු කළත් ඒකි නිසි ප්‍රයෝජනයක් නොලැබෙන්නට පුළුවන්. අපේ හඳුනන්නේ ඔබ වහන්සේට තිබෙන අත්දැකීම් සමුදායත් ඒකේ පිළිබඳව පහදා දෙමින් සාකච්ඡාව ආරම්භ කරනවා නම් වඩාත් යහපත්. අවසරයි ස්වාමීන් වහන්සේ. වාසනාවන්ත ගුණවත් බෝධිසත්ව ගුණෝපේත පින්වත්නි, අපි මේ තථාගත ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා අඳුර ගන්නට ඕනේ. කරුණ කොටස් සිහිපත් කළා වගේ එකක් තමයි මනුෂ්‍ය ධර්ම. අනිත් එක තමයි මනුෂ්‍ය ධර්මය කියලා කියන්නේ මිනිසෙක් වශයෙන් මිනිස්යන් උදෙසා මිනිසෙක් වශයෙන්
දෙවියෙක් උදෙසා මිනිසෙක් වශයෙන් සතුන් උදෙසා පැවැත්විය යුතු සදාචාරාත්මක ගුණාංග. ඒක භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය ධර්ම වශයෙන් එහෙම නැත්නම් යුතුයකම් වශයෙන් වගකීම් වශයෙන් නොයෙක් සූත්‍ර දේශනාවල අනුශාසනා කොට වදාළා. මිනිස්සු ජීවිතය තුළ හැම වෙලාවෙම මේ මනුෂ්‍ය ධර්මයන් තුළ පෝෂණය වෙච්ච ඉතිහාසය තමයි අපිට ඇත්තට දකින්න ලැබුණේ. එහෙමයි. මෞපිය දූදරු සම්බන්ධතාවය ගත්තොත් ගෙදර බුදුන් අම්මා ගෙදර බුදුන් තාත්තා කියන තැන සැබෑ වශයෙන්ම අර්ථවත් වූ ඉතිහාසයකයි අපි ජීවත් වෙන්නේ. අම්මා තාත්තා ඒ උතුම් පදවි දෙකට හිමි ගෞරවයෙන් නේද ආරක්ෂා කළා. වර්තමානයේ දෙනකොට අම්මට පුළුවන් එදා උපන් දරුවා පැසිකිලි වලකට දාන්න. කුණුවක් එකකට දාන්න. එහෙමයි. අම්මට පුළුවන් යම් වැරදීමකින් බිහිවෙච්ච දරුවා අරගෙන ඒ දරුවාට දැඩි ලෙස පහර දෙන්න. එතකොට ගෙදර බුදුන් අම්මා කියන්නේ මෙහෙම අයටද කියලා හිතන තරම් විපුක්ෂාදනක හැඟීම් මව්වරු දිහා බැලුවා අපට එනවා. එහෙමයි. එතකොට අර මම සිහිපත් කළා වගේ ධර්මදේශනාවේදී අම්මා කෙනෙක් දරුවෙක් බඩට ආපු දාන්න මොනතරම් ආගමනුරෝධික වත් පිළිවෙත් වල තිබෙන මොනතරම් සරල මොනතරම් ජාම් පැවැත්මක් ඇඳුමින් පැළඳුමින් වේවා කතා බහෙන් වේවා අනිකොත් විවිධ වූ හැඩතල වලින් වේවා අම්මා කෙනෙක් කොයිතරම් දරුවෙකුට සුවය ලබන ආකාරයට කටයුතු කළාද. අද වෙනකොට මේ මානුෂීය ධර්ම කොච්චර දුරස් වෙලා මේ මව්වරු අර අවිවාහක කාලේදී ඉච්ච තත්ත්වයටම නැවත වැටිලා. මේ ගැබේ දරුවෙක් සමහරට අතේ විවිධ දරුවෝ ගැබේ තව දරුවෙක්. අර කියපු අර මං කියන සරල දිනකොත් මනමාල හැංගි තවම අඩු කරලා තියෙන බව පේන්නේ නැහැ. ඒකේ මව් පදවි අපි ඉස්සර අම්මා පිළිබඳ පින්තූරයක් අඳින්නේ කියලා කිව්වොත් අපි අපේ අම්මගේ ඇඳුම පැළඳුම අපේ ඔළුවේ රැඳිලා තියෙන හැටි හිතන්න. ඒකෝර අපි අම්මගේ රූපය අම්මාගේ රූපය අම්මා හැබැයිම ඇඳෙත් එහෙමයි. අද අම්මා දුවල දෙන්න පුතා ඔක්කොම එක පවුලේ අය පින්තූරයක් අඳින්න කිව්වොත් දරුවන්ගේ ඇඳුමයි අම්මගේ ඇඳුමයි අඳින විදිය කොහොමද? වෙන මොකුත් ඕනේ නැහැ. අම්මගේ අඟපසට විලි වසා ගන්න තරමට තමයි දරුවෝ විලි වසා ගන්න. අපි කියනවා ගහේ කට උල් කරන්න ඕනේ නැහැ. තාත්තා ගැන කල්පනා කරලා සුවක් වෙලාවට එහෙමයි. අද ඒ නිසා අපට පේනවා මේ රාගයට මිනිස්සු දැඩි ලෙස බරයි. හේතුව අපිට දකින්න අහන්න පංචේන්ද්‍රයන්ගේම අත්දැකීම් තියෙනම රාගය ඇවිස්සෙන සුළු අරමුණුනේ. ඉතින් මිනිස්සු ජීවත් වෙන්නේ ඒකෙමනේ. ඒ නිසා තමයි මං හිතන්නේ මිනිස්සු හුඟක් දුරට රාගයම උත්සන්න කරගෙන කටයුතු කරනකොට මනුෂ්‍ය ධර්ම පැලතොරින් පාලා යනවා. කියලා වහන්සේ කියන වර්තමානයේදී එහෙම දේවල් තමයි වෙලිපොර දකින්නේ. 175ක් කිව්වට කිසි වරදක් නැහැ. එහෙමයි. පැරණි අම්මා කෙනෙකුට කතා කරලා තාත්තට කතා කරලා අහුත් එහෙම තාත්තේ ඔයා මේ අලුත් අම්මලා ගැන පැහැදිලිවෙන්නේ න්යාම ඔයා මේ අලුත් අම්මලා ගැන පැහැදිලිවෙන්නේ මොන එකකට අපි අහන් කරන්නේ අපේ කාලේ අපි කොහොමද කටයුතු කළේ කියලා ඒගොල්ලන්ගේ කරන විවරණය එක්ක බලනකොට ඒ අතීත අත්දැකීම් කියන අයගේ අත්දැකීම් අපි අරන් බලනකොට තමයි වර්තමානයේ තියෙන මේ මහා භයානක දුර්වලකම අපට හුඟක් පේන්නේ. එහෙමයි. මොකද අපට තියෙන ජීවිත කාලය පිළිබඳව කියනවා. අපට වඩා වැඩිහිටි අය, ඊ සමාජය තුළ ජීවත් වෙච්ච අය දැනගට තියෙනවා ඒගොල්ලෝ කොහොමද ඒ කාලේ සදාචාරාත්මක හැඟීම් වලට කටයුතු කරන්නේ. අපි හඳුනන්නේ ඉතින් ඒ කාලේ ඇති සූත්‍ර දේශනාවෙන් මම හිතන්නේ ඒ තරම්ම දේශනා වුණා කියලා. මොකද පිරුවානා පොත් වහන්සේ තමයි ප්‍රධාන කොටගත්තේ ජාතක කතාවත් සමග. දැන් ඒ වගේ තත්ත්වයක් තුළ මෙතරම්වත් බණ ඇහෙන්නේ නැතුව ඇති. ඒක වර්තමානයේ බණත් ඇහෙනවානේ. මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ එතකොට මේ ඒ බණම ඇහිලා ඊටත් වඩා බණ ඇහිලා සමාජයේ හොඳ පැත්තට වැඩි නරක පැත්තට තේින්න පටන් අරගෙන තිබෙනවා. දැන් සමාජය කලින් කාලට වෙනස් වෙච්ච එක හැබෑව. නමුත් දැන් වැදගත් කියලා සලකන පිළිවෙලක් තියෙනවානේ සමාජයේ. ඉස්සර අර මම කියපු ගමේ අම්මා අපේ ගමේ තාත්තා ඒ අම්මාපච්චි හැදිරිච්ච වී පිළිවෙල ආදී දේවල් තමයි ලොකු ඇගීමකට ලක් වුනේ. දැන් අලුත් යුගයේ වැදගත් කියලා සලකන්නේ කොයි ආකාරයකද මේ මාධ්‍ය තුල පෙන්වන පිළිවෙලට හැදෙන්නොත් මේ අම්මා කෙනෙක් හිරට හැටයක් ඇඳලා පියරුයින් පිලාපේන හැටියට කටයුතු කරලා ඊනකට තද හිර කලිසමක් ඇඳලා ඉංගේ ඉතිර පල්ලෙහාරින් ඉඟත් හැටේ අතර තව අර කොල්ලෝ කියන එකට ටයර් එක කියලා ඉතින් ටයර් එක තියාගෙන ආනික මහා හිර කලිසමක් අනික යන්තමකේ හරි ගෑව වුණොත් බැරි වෙලා හරි මේ අනේක හරි යන්තම් වැදුනත් කලිසම පළලා යන අනුන් තමයි ඉන්නේ. ඉතින් ඒක තමයි අද වැදගත් කියලා හිතන්නේ. ඒකේ රැවටිලා අපේ අම්මා පොඩි ගැට ගහගෙන හිටපු කොණ්ඩේ බැඳලා හිටපු අම්මා කෙනෙක් අපිට හිටියේ. තාත්තත් වැක්කලාට එහෙමයි. දැන් අලුත් කෙල්ල හිතලා බලන්න කොණ්ඩේ කපන ගෑනු නේද 90ක් වැඩි. ඇයි කියලා හුත් රණ්ඩුවට එනවා.
ඒ කියන්නේ කොණ්ඩේ වේල ගන්න වෙලාවක් තියෙනවා. අපි උදේ ඉඳලා හැන්දෑවට රසාව කියලා ඒක රෑ 9ට දාන්න ඒක කොණ්ඩේ වේල ගන්න කියන්නේ. හා ඒකත් හරි. ඊළඟට කොණ්ඩේ ඩ්‍රයි කරනවා කියලා එකක් කරනවා. ඊළඟට පරණ අපේ අම්මගේ කිරිච්ච ඇස්බැමත් එකම තමයි 5000 තීත්ත දෙකම තමයි පෙට්ටිය දාන කළොත් තිබුණේ. 아무තු ඇස්බැම හොරලා දාලා අලුතින් ගෙන ඇන්දේ නැහැ. ඉතින් මේ ඔක්කොම අපිට හුරු වුණේ. මේ කෑම බීම හුරු වුණේ, මේ ස්ටයිල් හුරු වුණේ ඔක්කොම දේවල්. අපි මේ 6 වෙනි සියවසෙන් කතා කරනවා නෙමෙයි. මේ දෙක බැලන්ස් කරලා බලනකොට පේන දේ. මාත්‍යින් පේනවා මේ වැදගත් අම්මා. අර අම්මා මේ වැදගත් ගෑනු එකතු වෙනකට එනවටත් කැමති නැහැ. දුවුරු කැමති නැහැ. මේ අම්මා මේ හෑර් ස්ටයිල් එකක් දානවා නම් එන්න වෙන්නේ එකට. නැත්නම් ඔය කොණ්ඩේ තියාගෙන එහෙම එන්න එපා. හොඳේ. ඔවිත අම්මා මේකප් කරන්න දැන් මමත් යන බියුටි සැලුන් ඒ නිසා අම්මත් මා එක්ක ආවොත් අම්මාගේ පරණ කාලේ එහෙම ඉන්න එපා. මට ලැජ්ජයි. මට ලැජ්ජයි මගේ යාළුවලාට. අන්න කවුරුද අරතුරු හැටි. මොකද එයාගේ ඔළුවට දාලා තියෙන මේ හැඟීම පුදුමාකාර ප්‍රතිරූපය. පුදුමාකාර විදිහට මාධ්‍යතුලින් පොම්බල දීලා තියෙනවා. විශේෂයෙන් රූප මාධ්‍යතුලින්. ඊළඟට එළියට පහළට බැස්සහම තමයි මිනිස්සු දකින්න ලැබෙන්නේ ඒවයි. පුරාණ එළියට පහළට බැස්සහම දකින්න තියෙන බොහොම සාන්ත නිර්මල නියුණු ඇඳුම් නැදගත්තු පිරිසක්. එතකොට ඒ කාලේ මාධ්‍ය වලින් මෙහෙම විස බීජ බෝ කරලා තිබුණේ නැහැ. බටහිරීකරණයට මෙතන නැඹුරු වෙලා තිබුණෙත් නැහැ. ගමකින් සමානට රටක ගිහිලා ඉන්නේ එක්කෙනෙක්. අර ගියේ එක්කනා එනකන් බලාගෙන ඉන්නේ ගම්බද ගතිය ආරක්ෂා කළාද කියලා බලන්න. අද බලන්න එහෙමද කියලා මිනිස්සු මෙන්න මේ සියලු සංකීර්ණතාවද කොච්චර බණ කිව්වත් අපි බණ කියනකොට යථාර්ථයට බණකොම අර රූපණන්කට නැත්තම් කේමට බණ කිව්වා වගේ තමයි. ආන්දරුන්ට වඩ නැහැ. ආන්දරු කියනවල පරමාර්ථ වන්න. මේ පරමාර්ථ බණ කිව්වට පරමාර්ථය හැදිලත් නැහැ. බැලුවම සදාචාරාත්මක සම්මුතිය මනුෂ්‍ය ධර්මයක් නැහැ. තථාගත කියන්නේ සත්‍ය සඳහා පැමිණිය යුතු ධර්මයේ ඒක දේශනා කරතත් අපි අතහැරලා කියලා හිතමුකෝ අපි. ඒ සම්මුතියතර පරමාර්ථයක් නෙන්නේ අපි ඉස්සර බෝධාර්ථ සමාජයක් හදාගන්න ඉපා. ඒ කියන බොහොම කියන මනුෂ්‍ය ධර්ම තියෙන්න ඕන තථාගත ධර්මයක් වෙනවා. ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද තථාගත ධර්මයේ තියෙන හීන භාවයේ තියෙන්නේ ඒකයි. අර මේ කොහොමද අය මේකට කියන මම දන්නේ මොකක්ද ඉංග්‍රීසියෙන් මොඩිෆයි වෙලා කියලා මම කියන්නේ. ඒක වෙන්නේ වචනේ මම හිතන්නේ. ඉතින් කොහොමද එහෙමයි. නිකන් අලුත් වෙලා පරණ තාලේ පරණ ගති පරණ වචන පරණ කතා පරණ ගැමි හැඟීම් මම වැඳලා නැගිටලා බලනකොට උන්වහන්සේ ගුරු අත ගන්න පහත් වුණා කද්දානවා. ඔව් අනිත් මිනිස්සු පුදුමනෝර කරන්නේ දෙකකින්. අන්නේ ඔය කියන කොහෙද අන්තරයක් දාන්න කියලා. දැන් ඔය ධර්මවලදී බලාගෙන යනකොට හරිය අන්තරෙත් තුන නරක එක නෙමෙයිනේ අනිත් ඒවා ගැන කියන්න ඕනේ නැහැනේ. ඒක ජීවරට යටින් දාන්න දකුණු අතට යටින් එවිටෙන් කිසි හිරිකෙත් යන්නේ නැහැ නේද? මහා දැනුගත්කම් තියෙන වැදගත් අය එහෙමයි. ඉතින් මෙන්න මේ ඒකයි මම කියන්නේ දැන් අපිට තියෙනවා මේක තරහ ගන්න එපා කවුරුවත් තමා වෙන්නේ කියන එක වරදක් නැහැ. අපි හිතමු දැන් එංගලන්තේ ඉඳලා ආපු කෙනෙක් අපි හිතමු ඇමරිකාවේ ඉඳලා ආපු කෙනෙක් කියන. ඒ රටේ ඉන්නකොට සුවිතර එකක් සිවුරට යටින් අඳින එක කැප් එකක් ඔලුවට දාගෙන ඉන්නේ කහර. අධික සීතල නිසා ඉතින් ඒක බුදුහාමුදුරුවෝ තත්ත්වේ නිසා වෙන්න පුළුවන්. දිනේ යන පොළොව. දැන් මං අහන්නේ අපි ඊට පස්සේ හිතමුකෝ ලංකාවට වෙලා ඉන්නවා කියලා දැන් හැමදාම ලංකාවේ ඉඳ හැරි මාසාවකට 10ක් ලංකාවත් හීතලද ලංකාවේ තරම් වැඩකට ඉන්නවනද ඒ කමිජයක් ඇඳගෙන ඒ මොකකට සුවිතර එකක් දාගෙන ඒ මේ අර දහවලු නැති එකක් ඇඳට රන්නත් කියලා කියන තසල් නැති එක. තසල් තියෙන මේ ටවල් එකක් තමයි කරේ දාගෙන ඉන්නේ. දැන් ඉතින් අපිත් එහෙමනම් අනිත් මිනිස්සු දැකිය. ඒ කියන්නේ අපි යන්න ඕන මාර්ගයේ තියාගෙන ඒ මාර්ගයේ යනවායි කියලා ඊට ළඟින් එහා පැත්තේ තියෙන මහා සවුත් මාර්ගය කියන්නේ. දැන් ඊතර තියෙන්නේ. එහෙමයි. ඊතර තියෙන්නේ දැන් ඔයාලට වෙනම තේරෙනවා මම ගියා අපේ කියන්නේ මම මේ ඒකයි සම්පූර්ණ. එහෙමයි සර්. හැබැයි නඳුරවල් ඉන්නවා ඇත්තටම එහෙම ආඩම්බරකමක් කාටවත් මම රටේ ඉඳලා ආවේ මම ජාත්‍යන්තර සම්බන්ධතාව කියන කෙනෙක් පෙන්නන්නේ නැහැ. බොහොම පොළොවේ පය ගන්න සාමාන්‍ය කෙනෙක් ඉන්නේ. දැන් අර වගේ ඇත්තන් තුල යම් කිසි ධර්ම මාර්ගයේ වියුක්ත වෙච්ච යම් විසංකල්පයක් ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. එහෙමයි සංසයෙන් තමයි අපි දකිනවා නේද ඔය විදේශගත වෙලා ඉන්නවා අපිට අතේ අපිට සම්බන්ධකම් තියෙන අපේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඇමරිකාව ඔය කිව්වා වගේ ඕස්ට්‍රේලියාව ඉංගලන්තය වගේ රටවල ඉන්නවා. ඒත් හොඳට පොළොවේ පය ගහලා හොඳට ධර්මයට ඇත්තටම පරමාර්ථ ධර්මයේ හොයාගෙන යනවා.
අපි මේ ඒක ඈත ඉඳලා දකින්න අය තමයි නෑ ඕස්ට්‍රේලියාවේ ගියා නම් ඇමරිකාවේ ගියා නම් එංගලන්තේ ගියා නම් මෙහෙමයි ඉන්නවනේ කියලා හදාගෙන තියෙන එහෙම ස්වභාවිකුත් අපි දකිනවා මෙහෙ ඉන්න අය. ඇත්තටම දැන් මේ සමහර වෙලාවට සමහර ඔය කියපු ඉතා තාම් සරල රටක් දැකලවත් තියෙනවද ලංකාවේ ආරෙන් වැඩ රටක් කියලා හිතා ගන්න බැරි තරමේ සරල බැලුම් විතු ඉන්නේ. ඉතින් මං කතා කරේ ඉතින් මම අහනවා ඉතින් මේ දැන් ඇයි කැමතිද උඹ ඒ ගෑනු ඉන්න විදිහට ඉඳත් මේ කෙල්ලේ කියලා මං අහනවා. ඒතකොට අපි හංගරනේ අපේ අම්මාලා ජීවත් වෙච්ච විදිහක් තියෙනවා. ඒකට අපිත් මේ යමක් මං ඉගෙන ගියාට සාලි වණන් අතරක් හොයාගෙන ඉන්න රටකට ගියා මිලා. අපේ සංස්කෘතිය, අපේ ගතිගුණ, අපේ හැඟීම් මොකෝවත් පාවා දෙන්න කියන්නේ. මම කැමති මේ විදිහට ජීවත් වෙන්න තමයි හැමදාම. මම කියලා පුතේ උඹ මගේ රටේ හැබැයි සම්පත. උඹ මගේ රටට පරදේශ හැඟීම් පරදේශ රූප අරගෙන පහර ගහපේ උන්නේ නෙමෙයි. අන්න ඔතන තමයි මේ ලංකාවේ ජනතාව තේරුම් ගන්න ඕන උඹ අගේ කරන්න නෙමෙයි ඕන. ඉමිටේෂන් වැඩ කරන බටහිරි කරන්නේ කරපුණා ගත්තේ උන්ට අපට පුළුවන් හිතින් පහර එල්ල කරන්න අඩු වශයෙන්. පුළුවන් නම් පුළුවන් දැන මගේ රටට මගේ ජාතියට මගේ සංස්කෘතියට මගේ ආගමට පහර ගහපු එකෙක් උඹ පහර ගහන එකක් උඹ කියලා අපට පෙන්වන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් රුධි බොන්දක් තියන වික්ෂුණ අතරට ඒක හරියට වටිනවා. අපි කරන්නේ ඒක නෙවෙයි. අපි කරන්නේ අපට හැමදා දන් ටික දෙන එක නාවොත් එහෙම ඉඳගෙන මේ පතර පාඩ ගන්න තියෙන්නේ. අර ආවොත් අපි ඉඳ ගන්න කොට වැඩ දීලා අපි ඉඳ ගන්න බිස්නස් එකේ ඒකට අවුරුද්දක් කරන්නේ මේ ඇත්තයි මම කතා කරන්නේ. එහෙමයි සයනස. ධර්මය කියන්නේ සත්‍ය කතා කිරීමනේ. කාටද ගැලපෙන්නත් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන්. මේක තමයි බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගන්න නැති පිරිසක් ලෝකේ ඉන්න තාක්කල් බුද්ධ ශ්‍රාවකයෝ මේ தත්ත්වය කවදාවත් වළක්වන්න නම් බෑ. අපහසු රාජකීය කෙරෙහිද කොයි රාජකීයාවට පස්සේ බුදුහරු නැගිට්ටේ කියන දරු ගන්න. බුදුරජාණන් වහන්සේගේ පසුගමන් යාම හරියට අගය කරලා පෙන්නන්නේ මහා ප්‍රජාපති බෝධිවි පිරිනීන් අදුර ඉස්සරහට වැඩියයි. එහෙමයි. කිසිම රාජකීය පස්සෙන් ගියේ නෑ. අද අගමැති වේවා, ජනාධිපති වේවා, මන්ත්‍රීවරයෙක් වේවා, එමෙතුරු පැත්තකදී ආවොත් සංඝයා මල් රටේ එයාගේ අතින් අරගෙන ගිහී ඊට පිටිපස්සේ යන සයිස් එකේ දර්ශන අපිට පේන්නේ නැද්ද? එහෙමයි සර්. ඒක නෙවෙයිද? එහෙමයි සර්. මේ කඩතුරාව විවර වෙන්නට ඕන. ඔබ වහන්සේ කියපු දේ මට තදින් දැනුණ අවස්ථාවක්. මේවා වෙන්නේත් එකට සම්බන්ධ නිසා කියනවා නෙමෙයි. දැන් අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සහෝදරියක් ඉන්නවා ඇමරිකාවේ. එතුමිය එහි රෝහලක අධ්‍යක්ෂිකාවක් නෙමෙයි. එතුමිය මේ ලංකාවට එන අපිට කතා කරනවා නිතරම මාලිකා ජයසූරිය මහත්මිය මේ හොඳට පොළොවේ පය ගහලා ඉන්නේ එතුමිය. මට පුදුම රිංගතුකමක් එතුමිය ගැන තිබෙනවා. අපි හදවතින් රිංගතු භාවයේ විඳිනවා මේ අනේ මේ වගේ රටක ඉඳලා මෙහෙට ඇවිල්ලා ඇයි මෙහෙම කටයුතු කරන්නේ? ඒක නෙමෙයි. ප්‍රසිද්ධ වෙන්නවත් එහෙම නැත්නම් සමාජයේ හැ තමන් දෙසට යොමු කරගන්නවත් නෙමෙයි. ඒ ස්වභාවය ඇගේ කියන කාරණේ හොඳින්ම පැහැදිලි වෙනවා. මොකද හේතුව අඳුනන වෛද්‍යවරයෙක් කියලා නෙමෙයි. ගන්නෙ නෑ සායන අවංශලත් මුල ගෙතලා තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවය තමයි ලංකාවට එන්නේ මං තව පින් ටිකක් රැස් කරගන්නවා කියන චේතනාව ඇති කරගෙනමයි. හෙදිත් පින් කරනවා. මෙහෙට එන්නෙත් එහෙමයි. හැබැයි මෙහෙට ඇවිල්ලා දැන් අපි බටහිර රටක ඉඳලා එන අයගේ අඳුම දිහා බලාපොරොත්තු වෙන එකේ හාත්පසින්ම වෙනස් ඉතින් තමයි එතුමිය ඇසිරෙන අර වහන්සේ කිව්ව අපේ පැරණි අම්මා කෙනෙකුගේ අපේ පැරණි මෙරටේ ජීවත් වුණු කෙනෙකුගේ ස්වභාවය ඇතුළෙන් දකින්නවා. ඒක මේ නෝන කියන්න හිතෙන්නේ නෑ අපේ කියන්නේ හිතෙන්නේ. ඒවයි තරමටම නෝන ගැටිය පල්ලයට දාලා ජීවත් වෙන්නේ. එහෙමයි. ඒ තමයි පුතා පිරුණු කාලේ තියෙන සැලේ පළබර අතුබිමට පාත් වෙනවා. බෝල් කරල් තමයි අර මං කියපු අර ඔබ මේ වෙලාවේ ඉස්පතු කරන අනිත් පැත්තේ තියෙන දුර්වල දුබල අහංකාර කරවත බටහිරීකරණේ කරපිනාගත මිනිසුන්ගේ ස්වභාවය. ඉතින් මේකෙන් අපි මිදෙන්න ඕන පින්නතුනි. මේ කියන්නේ අපි මේ යම් කෙනෙකුට ද්වේෂ කරන්නට හෝ යම් කෙනෙකුට වැරදි හොවා දක්වනවට වඩා අපි මොකක්කින් හරි වැහිලා ඉන්නේ. ඔබ දැන් ඔබේ හිතින් තත්තු කරලා බලන්න නැත්නම් හිත දෙසට හැරලා බලන්න මට කොතනද වැරදුනේ? ඒක අපි හම්තුනේ. එහෙම හිතුවනම් මට මගේ ජීවිතයේ ධර්ම මාර්ගයට ගන්න බැරි වුණේ ඇයි? ගත්තනම් මං අරගෙන කියලා හිතාගෙන ඉන්න තැන හරිද වැරදිද? මෙහෙම හිතුවනම් එහෙම මම හිතන්නේ ඔබට බොහෝ විට සහනයක් ලැබෙවි. මට අපිට මේ ශ්‍රාවකයෙක් කතා කළා පසුගිය සති ශ්‍රාවිකාව. ඒ සිහිපත් කරපු කාරණාව මට මේ අවස්ථාවේ මේ දේශනාව තුළ සාකච්ඡාව තුළ ඉස්මතු කරන්නට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒ සඳහන් කළේ මම ජීවත් වෙන්නේ කැටවල හාමුදුරුවෝ හින්දා. හේතුව මං ජීවිතේ නැති කරගන්නට හිතනවා අවස්ථා බොහෝමයි. නැත්නම් මගේ ජීවිතේ බොහෝ පීඩාවටපත් වුණා මගේ ස්වාමියා නිසා. ඒ සියලු දේවල් මගේ හිතේ නැති වුණේ. දැන් මං සාමාන්‍ය මට්ටමකට හිත හදාගෙන ඕන දෙයක් මෙදහත්ව බලන්නට පුරුදු වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා මගේ දරුවත් එක්ක. ස්වාමියාත් ඉන්නවා. මම ඔහුට වෛර කරන්නේ මගේ හිතේ ඉස්සර වෛරය තිබුණා. හැබැයි දැන් එහෙම නැහැ. මේ සියලු දේවල් වලට හේතුව අපේ ගැටවල හේමාලෝක හමුදුරගේ මෙත් පාමුලේ බණ.
එතකොට දැන් මට මෙතන මතු කරගන්නට ඕන උනේ දැන් අපි ස්වාමියා එක තරහයි කියනකො ස්වාමියාගේ වැරද්දක් නිසා අපි ගැටීමක ඉන්නේ කියනකො ඒ තත්ත්වයේ තුල ගැටීමත් එක්ක අපි නිතරම වෛර බැඳගෙනම ජීවත් වෙන්නේ නැහැ. එතකොට තමන්ගේ ජීවිතයේත් වෛරය බැඳගෙන ජීවත් වෙවි පීඩාවටපත් වෙනවා. අනිත් පස්සෙන් ස්වාමියා හදන්න බැරි වෙන්නත් පුළුවන්. දැන් මට සතුටු හිතුනේ දැන් මේ බණ අහලා ඒ තත්ත්වේ මගහරගත්තා කියන්නේ දැන් ඇයට යම් පීඩාවක් තිබ්බා නම් ඒක සමනය වෙලානේ. මේක හරි වැදගත් නේද අපේ හාමුදුරුවෝ. දැන් අපි ධර්මයට එන්න කලින් ඔබ වහන්සේකව මනුෂ්‍ය ධර්ම ටික ආරක්ෂා කරගන්න. මනුෂ්‍ය ධර්ම ආරක්ෂා කරගන්න මේවත් හොඳ පණිවිඩ. ඇත්තටම ඇත්තයි. ඇය Tamanta ආපු ගැටලුව විසඳා ගන්නා වූ ධර්ම මාර්ගය වටහා ගත්තා. එහෙමයි. දැන් ඒ බඳු ගැටලු තියෙන අය තමයි මේ සමාජයේ බහුතරයක් ඉන්නේ. එක්ක දරුවෝ නිසා, එක්ක බිරිඳ නිසා, එක්ක ස්වාමියා නිසා, එක්ක අසල්වාසීන් නිසා නිතරම ගැටෙන සුළු රක්තුණු මනසින් තමයි කල්ගත කරන්නේ. ඒ අයට ඇතැම් වෙලාවට Tamante ගැටීම උදාපත් කරන අය අයින් කරන්නත් බෑ. එහෙමයි. Tamante අයින් වෙලා යන්නත් බෑ. එතකොට ඊළඟට තියෙන විකල්පය මොකක්ද? ඊළඟට තියෙන එකම විපාකය තමයි ධර්මයේ දෙන්න ආදේශ කරගන්නේ කියලා. එහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේනිත සම්මන්ති කියන මේ සුප්‍රසිද්ධ ගාථාව. එයා බැලුවම වෛරයෙන් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. එතකොට වෛරයක් සංසිඳවා ගන්නට තමන්ගේ හිත තමයි ස්පෙරඩු කරගන්න ඕනේ. අර්ථපරියාය දේශනා ක්‍රමය. ඒ කියන්නේ මම මගේ හිතේ වෛරයක් ඇති කරගන්නේ නැහැ. මට වෛර කරනවා. මම ඒක දන්නවා. මගේ ස්වාමියා වේවා, සමාන බිරිඳ වේවා, ඔබ හිතන්න ඕනේ මම මේ කියන්නේ. මට වෛර කරනවා. මට අසල්වාසීන් වෛර කරනවා. මගේ ප්‍රසිද්ධියට කවුරු හරි වෛර කරනවා. මගේ ලාභයට වෛර කරනවා. මගේ කීර්ති ඝෝෂාවට වෛර කරනවා. එහෙම වෙන්න පුළුවන්. මම දන්නවා වෛර කරන්නේ කවුද කියලා. ඒක වැඩි හොඳයි ඒකට. වෛර කරන්නේ කවුද? වෛර කරන හේතුව මොකද්ද? Tamante ඒ තත්ත්වයටපත් වෙන්න නොලැබුණාම තමයි මොකද දෙන්නේ වෛර කරන්නේ. එහෙමයි. තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා තමයි වෛර කරන්නේ. නමුත් මම ඒ ඇත්තට මට මොන කාරණයක් පදනම් කරගෙන වෛර කළත් මම වෛර කරන්නෙම නැහැ. වෛර කරන්නේ නැත්නම් මං ඒ පුද්ගලයාට නෙවෙයි. මම මට වෛර කරගන්නේ නැහැ. එහෙමයි. මට පරිබෝධයක් කරගන්නේ නැහැ. ඇත්තටම මට මේ පීඩාව ආවේ මට පාරමිතාවක් පුරා ගන්නයි. මට ඉවසන්න පුළුවන්ද කියලා බලන්න. මට මුල් කාලේ ඉවසන්න බැරි වුණා. මට තිබුණේ නොඉවසන හිතක්. දැන් මට ක්‍රමානුකූලව ඉවසන හිතක් ලැබුණා. මේ මගේ හිතේ වෙනස මගේ අනුත්තර පුරුෂ ධම්ම ධාරති ගුණය එහෙම නැත්නම් මගේ හිතේ දමණය වීම මාවම අඳුර ගන්න අවස්ථාවක් හැටියට අපේ දියණිය මානස සකස් කරගෙන තියෙනවා. දැන් ඔබ පමණ මේ අදහස් ඉදිරිපත් කළා. නමුත් බොහෝ දෙනෙක් ඇත්තටම දුරකථනයෙන් අමතලා කියනවා. ලිපි ලේඛනවගෙනුත් කියනවා. අපේ හැමදෙරේ හිත හදාගෙන ඉන්නේ මේ ලෝතුරා දහම නිසා. ඉතින් ඒ දහමින් තව කෙනෙක් හිත මධ්‍ය තැනට ගත්තා කියලා කියන්නේ ගැටෙන තැනින් හිත බුදවගත්ත කියලා කියන්නේ ඒක මටත් මොනතරම් පිංසිත වෙනවද? යම්කිසි භික්ෂුවක් යම්කිසි ඊයේ යම් දහම් පදයක් දේශනා කළා කාගේ හරි හිතක් ඉඳන් නිවොත් ඒ හැම දෙනාටම කොතරම් පිංසිත වෙනවද? ඒ නිසා ඒ තමයි හැබෑම බුද්ධ ශ්‍රාවකෙක් වූ බුද්ධ ශ්‍රාවිකාගේ ලක්ෂණ. ඉතින් ඔබ හිත හදාගත්තා නම් ඔබ හැබැවින්ම බුද්ධ ශ්‍රාවිකාවක්. ඒක තමයි වෙන්න ඕන. තේරී ගාථා ගැන කල්පනා කරනකොට තමයි මේක වැඩි හොඳ රිස්පන්ස් වල පේන්නේ. එහෙමයි. තේරී ගාථා කියන්නේ තරණින් ඒ තේරී ගාථා පතුනේම දැඩි පීඩාව විඳපු ආයනේ මුළු පෙරදහමේ ඒක ඔක්කොම කියනකොට වැටෙන්නේ එකම විදිහේ දීප්තිදී. එහෙමයි. දැන් බහුතරයක් තියෙන හැබැයි අමුදැන් මේ පිළිවෙල දීප්ති. එහෙමයි. මගේ කාර්යය කරන මට වැටුනේ ඒකයි. ඒ කියන්නේ ගිරි දුර්ගයක් පසු කරගෙන කඳන් නැගලා නගිනකම් හරි අපහසුයි. නැගුණාට පස්සේ වහාත්පස පෙනෙන ස්වરૂපයයි ඒ දැනෙන සිසිලසයි කොච්චර නිවීමක් දෙනවද හිතට යන්නේ. ඒ වගේ තමයි ඉතින් මේ දේවල් විඳපු කෙනෙකුට සැබෑ නිවීම සැබෑ සැනසීම ලැබුණාම ඒක ආයි අහසට පොළොවගේ වෙනසක් තියෙනවා. ඔහු නේද වාලුකා කාන්තාරයක යන කෙනෙකුට ඈත හරි පෙනුනොත් මහ විශාල වෘක්ෂයක් තියෙනවා කියලා එතෙන්ද යා ගන්නකම් කොච්චර ලොකු අපහසුයක් විඳිනවද ඒ වෙන්නේ ගියන් ඊක හොස්පක් කියලා අප්පා ගහක් වල කෙවනම් කම්බේට් එක කොච්චර එකක්ද කියලා ඉපදුනා වගේ හිතෙනවා නිකන් ඉපදුනා වගේ ඇත්තටම අපිට හසුරෙන්න පුළුවන් මෙත්නින් පාමුලේ ප්‍රතිඵල මේ දැන් අපේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ නාලිකාව තුළ මේක මම කියන්නේ ආගමික නාලිකාවක් කියලා. ජාතික නාලිකාවක් කියන එක නෙවෙයි. මේ ආගමික නාලිකාව. මේකට බුද්දිස්ට් කියලා නම දැම්ම නැති වුණාට මේකට නෙත් කිව්වා මේකේ ධර්මයේ නෙත් තමයි පාදන්නේ. මේකෙන් නේනම් මේ මිනිසුන්ගේ ජීවිතය සකස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අදිෂ්ඨාන කරමු, රටවැසියනි ප්‍රාර්ථනා කරමු. ඒ වගේ උදාහරණ මෙහෙමක් සිද්ධ කරන තැන අපේ පින්වත් දරුකටේ සභාපතිතුමන් මැතිණිය, ඒ වගේ මසංග ජයසූරි මහත්මයා මැතිණිය ඇතුළු කොටගත්ත සියලුම සම්භාවනීය නිර්ධාරී පිටුතුල්ලා
යෝගයේ මේ නිලධාරීන්ගේ පුදුම කැපවීමකින් ක්‍රියාත්මක වන සියලුම දූ පුතුන්ට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා මේ මහා පින්කමේ ආනුභාවයේ උපුරුපන් ජාති දුකක් පීඩාවක් අවහිරයක් කවදාවත් සංසාරයේ සිද්ධ නොවේවා සිතූ පැතූ ආකාරයෙන් සතරමක සතර ඵලයෙන් නිත්‍ය මංගල්‍යේ පරම සුන්දර නිවනින්ම නිවීමට මේ පින්කම පාරමිතා වේවා කියලා හිතනවා සතුටින් අනුමතනවා සහ අපිත් කොහොම සබල හේමාලෝක නායක හඳුරතුමයි පීතෘන් වහන්සේ උන්වහන්සේ වටා නෙත්‍ර ඒ බණ අහන හැම ශ්‍රාවකයෙක්ම ශ්‍රාවිකාවක්ම අපට සම්පතක් වගේම ධර්ම මාර්ගයට නිරන්තරයෙන්ම යොමු වෙන හොඳ නරක හඳුනන මනුෂ්‍ය ධර්ම අගයන පිරිසක්. ඉතින් ඒ සියලු ගෞරවයන් එක්ක ඔබ වහන්සේලාටත් මේ කරන්නා වූ උදාර ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් කරගෙන යන්නට ශක්තිය ලැබෙන්න වේවා කියලා අපි තුන්සිත කතා කරනවා අපේ හාමුදුරනේ. ඉතින් මේ වගේම විශේෂයෙන් ඔබේ සතියේ තිබුණේ පුරපොසොසක පොහොර දවසේ තුන නිසා අපි මේ කෝරකල කියන්නේ අපි පින් අතරතුර වැරද්දක් දැක්කම මේ හැසිරලා තියෙනවා. අපි ආවේගකාරී උට හොයයට හිතෙනවා. හොඳකට හෝ නරකට නැත්නම් හරි දෙයකට හෝ වැරදි දෙයකට අපි යම් සිදුවෙන වැරද්දක් දැකලා ආවේගකාරී වැසුනොත් ඒකෙන් අපිට පීඩාවක් වෙන්නේ. ඒ තුළ සමාධියකුත් දෙමනේ යුක්තිය වෙනුවෙන් පෙනී හිටියේ කියලා. ඊට වඩා එහා ගිය සංසිද්ධියක් අපේ හිත ඇතුළේ වෙනවා. අපි ආවේගශීලී වුණේ තමන්ට වෙච්ච අසාධාරණේ හෝ රටට වෙච්ච අසාධාරණේ හෝ අනික් කාරණාවක් නිසා හෝ කියන පදනම ධර්මයක ගන්න නැහැ. ධර්මයේ තුල තියෙන ප්‍රශ්නේ තමයි මට කේන්ති කියන්නේ. මම ගැටුණාද? මම කෝප වුණාද? ඒකේ විපාකය මම විඳින්න බලාගෙන තමයි මම කෝප වී. දැන් කෝප වුණාට පස්සේ ඉති කරන වැඩක් නෑ. යස අසුමුකෝරෝද දැන් මට මෙහෙම වුණා කියලා මම මේ චක්‍රාද මම මේක මෙහෙම කිව්වේ. ආවේග දැන් මේ මම හැමදාම කියන්නේ මේ ආවේග තුල පෞසිද්ධ වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ දැන් ආවේගයක් අහම අනිත් අනිත් දෙනවනේ. ඔක්කොම ප්‍රතිපාර්ශවී. එතකොට දැන් පස්සේ හිතනවා මගේ මේ ප්‍රකාශන නිසා අවලගේ හිත රිදුණා. ඒක රිදුනේ දුරකථනයේ රීතිය නිසා තමයි. සමහර වෙලාවට ඒ වරද අඳුරුණු සිද්ධ වෙන තර තමන් හිතපු නිසා. තමන්ගේ ඒක විදිහට සිද්ධ වුණේ ඒක බලා ඉන්න බැරිකම නිසා. නමුත් අපිට ඒ වෙලාවේ හිතේ ධර්මයේ පලාගෙන තියෙනවද නැත්නම් ධර්මයේ හිතේ ගබඩා වෙලා තියෙනවද කියලා බලන්න හොඳ වෙලාවක්. ධර්මයේ ගබඩා වෙලා තියෙන එක දෙක අමුක්ෂේ යනවත් තැවෙන්නේ නැහැ, දැවෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. ඒක සාධාරණයෙන් වෙන්නත් පුළුවන්, අසාධාරණ වෙන්න ඒවා මේ සමාජ නිර්ණායක. එහෙමයි. අසාධාරණ වෙන්න මේක කතා කරලා කියනවා මම එහෙම කතා කරන්න ඕන මම කතා කරේ මේ අසාධාරණ විරුද්ධව අයුක්තියට විරුද්ධව මට අයුක්තිය දැන් ඉතලම අයුක්තිය සාධාරණ ඉෂ්ට වෙලා දෙකෙන් අයුක්තිය නැති වෙලා දෙකෙන් තමන්ට සිද්ධ වෙච්ච මහා පව් ගොඩක් අරගහගෙන යම් ආభాෂයක් තිබුණා නම් එහෙම අපි ඒ තත්ත්වයට පත් වෙන කලින් හිතනවා. අනිත් දැන් මේක අහවල් පුද්ගලයාට කතා කරන එක හොඳද? අහවල් පුද්ගලයාගේ හිත මොහොතකට රිද්දොත් මට මොකක්ද ඒකේ ලැබෙන ආයති විපාකය. ඔය වගේ දේවල් ඔක්කොම හිතුවා. සමහරට අසාධාරණයක් නෙවෙයි සාධාරණයක් වේවා. තව කෙනෙකුගේ හිතක් රිද්දවනකොට කල්පනා කරන්න ඕනේ මේ හිත රිද්දෙන එකාගේ ගුණය හෝ අගුණය මත මට මගේ විපාකේ බහුල වෙන්න පුළුවන්. ඒක හිතනකොට සමහර වෙලාවට ආයේ කියන්නේ ප්‍රතිපාර්ශවයේ ගුණාගුණ මතත් අපට විපාකයේ වෙනස් වෙනවා. දැන් සමහර මෙහෙම හිතනකොට දැන් සමහර වෙලාවට කෙනෙකුගේ තියෙන වරද ඒකේ විපාකය එයා ගෙනියයි. මම ඒකට හේව ක්‍රියාත්මක වීමෙන් මමත් අලුත් විපාකයක් උපදවා ගැනීමයි කරන්නේ. මම මේ නිසා කර්ම විපාක රැස් කිරීමට ගෙමුනිච්ච ජීවිතෙන් විශේෂයෙන් අකුසල කර්ම විපාක රැස් කිරීමට නම කරපු කර්ම විපාක හිස් කරගන්නයි. සමහරවිට මට ඒ අදාළ පියව වෙනකොට මගේ පරසංග කර්ම විපාක ලැබුවා. ඒක මම මේ කර්ම විපාකේ විඳලා ඉවර කරනවා මිසක් මම මේ ආයෙත් කරන්නේ අලුත් කර්ම රැස් කරගන්නේ නැහැ. හොද මඩි දානවා වගේ වැඩක්. මඩි දාන්නේ. ධර්මයේ නැහැ. ධර්මයේ පාලනය හිමිතේ. ඉතින් බලන්න අපි ඇසින් කොච්චර ඒ වගේ දේවල් වෙනවද? සහ අපි මේ ඒකෙම නැවතිල්ල හිතන්නටයි ඕන. සහ මම කියන්නේ දැන් මේ කෝරගල යන අතරතුර යම් දේවලුත් මේ ධර්මයට ගලප ගන්න එක හොඳයි කියලා. මම මේ රත්නපුරේ මගේ යාළුවෝ පිරිසකුත් එක්ක තමයි ගියේ. යනකොට කතා වුණු දෙයක් තිබුණා. ඒ තමයි අපේ හඳුරන්නේ. මම රත්නපුර හරිය පව කරනකොට මේ මට කෙනෙක් අපේ යහළු එක මිත්‍රෙක් කිව්වා මේ හරි ඉන්නවා කාර්යයක් වෙනලා ලොතරැයි එදෙනු කෙනෙක්. ඒ මිනිස්සයා මේ සාමාන්‍ය කාර්යයක් කරගෙන ඉන්න මිනිස්සේ ලොරියකුත් තියෙනවා පොඩි. ඉතින් මේ මිනිස්සයාට මුලින් ලක්ෂ 10ක ලොතරැයියක් ඇදිලා. ඊට පස්සේ කෝටි 3ක ලොතරැයියකුත් ඇදිලා.
දැන් ඒ මනුස්සයෙක් සිහිපත් කරනකොට මේ වගේ පිටරයක් කිව්වේ මේ කෝටි 3 ඇදෙන්නේ ඒ දවසේ ලොතරැයි විකුණන අම්මා කෙනෙක් දුප්පත් අම්මා කෙනෙක් ඒ ලොතරැයි විකුණන ලොතරැයි 10ක් විතර තිබ්බා. ඒ ඇවිල්ලා මේ මනුස්සයාට අන්තිමට දීලා තියෙන අනේ මහත්තයා මේ ටික ගන්න නැත්තම් ඉතිරි වෙනවා කියලා. ඒ කිව්වහම අර මනුස්සයා රුපියල් 5000ක් ඒ අම්මට දීලා ඒකෙන් එක ලොතරැයිය කරා මට මේක ඇති කියලා. ඒ මේක දීපු ලොතරැයිය තමයි ඇදලා තියෙන්නේ. කෝටි 3. දැන් මේ එතුමා දැන් පෙර මුදල් වලින් තේින්ම තමයි එතුමා පෙර මුදල් ලැබුණාම එතුමා සාමාන්‍ය සාධාරණ විදිහට කටයුතු කරලා මෙතනදී මේ ලැබුණ කෝටි 3න් තමන්ගේ බිරිඳගේ පොතට ලක්ෂ 5ක් වෙන මුදලක් දාලා ඒක ටික පන්සල හදලා කරලා මේ දන් කරලා තියෙනවා. දැන් ඉවරද සල්ලි? දැන් සල්ලි ඉවරයි. එතුමා දැන් මේ විදිහට කරනවා. ඒක මොකද කියන කරුණේ තමයි ඔය දෙවිචදී විදින්න මුක්ති විඳින්න පින නැහැ කියලා. අර මේ දැනගන්න ඕන කාරණාව. ඇයි තව ඒ ආරෝප තව කිව්වොත් කලින් ඔය සේවදාස මහත්තයා කාලෙන් පස්සේ ප්‍රයාවට පස්සේ මෙහානි හිටියා ලක්ෂ 4ක් ඇදිච්ච කෙනෙක් මේ ඔහු කතාවක් කිව්වේ. එයා ඒ කාලේ ලක්ෂ 4ක් කියන්නේ ලොකු මුදලක් නෙවෙයි ලක්ෂපතියෝ කියන්නේ. එයා ඒ ලක්ෂ 4 කරපු මේ හම්බුන පුද්ගලයා ඒ ලක්ෂ 4 ඉවර වෙනකම්ම කරේ Tamanට විසිවිසි දේවල් කරගන්නේ. සමහරවිට උදේ රත්නපුරේ කාලා දවල්ට කන්න කොළඹට එනවා. එහෙම කරලා සල්ලි ටික වේදන් වෙලා දැන් අදත් තියෙනවා මට ඒක අදෙත් වෙනවා ඒක අදෙත් ඒ දානවා ඒ අදනම් පොඩ්ඩලය හැබැයි අර වගේ යාළුවා කියනවා අන්න මිනිස්සු කොච්චර ලැබිච්චදී භුක්ති විඳන්නේ අපේ හොඳනේ මේක පැහැදිලි කරලා දෙනවා අතනදී කියනවා මොන කරුණයක්ද ගෙව්වේ ලැබිච්චදී භුක්ති විඳින්නේ නැහැ කියලා මෙතනදී කියලා කාලා බීලා වෙන භුක්ති විඳන්නේ මොකක්ද සම්මුති නිර්ණායකව තියෙනකොට තමයි පුතාට ඒ යාළුවා කිව්වේ මෙයාට ලැබිච්ච දේ භුක්ති විඳින්න නෑ නේද කියලා. එයා තමයි හැබැයිම භුක්ති විඳිනවා. එතුමාට ඒ මුදල ලබා ගැනීම සඳහා ගත්ත ලොතරැයියට පවා ලොතරැයියේ වටිනාකම වඩා කී වටිනාකම් ගුණයක් ඇති ගත රාම්මත රුපියල් 5000ක් දුන්නේ. එහෙමයි. එතකොට එතනම කලේ පින්කම. ඊළඟට ස්වාමීන් ආනිසංස දිට දම වේදිනීම ලැබිලා. එතකොට එතුමාට කොහොමද කොයි දේ ලොකු තණ්හාවක් තිබිලම නැහැ. මේක ලැබෙන්න ඕන නොලැබුණොත් මොනවා වෙයිද කියලා නොලැබුණා නම් ඒ ශෝකයක් නැති ඒකෝතර නොලැබුණ අවස්ථා තියෙන්නේ. එහෙමයි. නමුත් මේක ලැබුණම එදිනෙදා ජීවිතේ නොපැවැත්වුවා භුක්ති විඳින්නේ නැහැ කියන බෑනේ ස්වාමීන් වහන්සේගේ පොතකට හොඳට ටිකක් දැම්මා. එහෙමයි. එයා කලේ උපනුපන් ඥාති විවිධ ඇතුළු හැමෝටම මේ ලොතරැයියක් කැමි මුලදී ගත්තා නම් ඒ දිනදී ගත්තා ඒ මුදල් ටික මෙතන ඒක රාශිය වෙන්නේ. එහෙමයි. ඒ හැම දෙනාට පින්සිත වේවා කියන පුදුම දැඩි හැඟීමකින් ඉඳන් තමයි එතුමා ඒ බරපැන තුල වෙහෙර විහාර හදලා මහා පින්කම සිද්ධ කරගෙන මහා සතුටක් ලබා ගත්තා. අර පුතාට ඒක දකින්න තරම් ශක්තියක් නැති වීම නිසා අර වගේ ප්‍රකාශයක් කරන්නේ. මේ මිනිස්සයා බලන හුත්තට කාලා බීලා නැත්තම් නැති කරගත්තා. මෙලවත් නැති කරගත්තා සසර නැති කරගත්තා. ඒක සසරටවත් අඩුවන කියලා දහමක් කරගෙන තිබුණා නම් ඒ මිනිස්සයා ඒක අර පුතාට දකින්න පුළුවන් වුණා නම් එයා කියන්නේ මං කියන ටිකම තමයි. අපි හඳුනන දැන් ඕක කර්මයට කල්පලා මෙහෙම කිව්වොත් එහෙම තමන්ට භුක්ති විඳින්න පිනක් නැහැ. කර්ම විපාකයක් වෙන්න පුළුවන් එහෙම. මේ භවයේදී භුක්ති විඳින්න. එහෙම වෙන්න බැරි කමක් තියනවාද? ඔව් නොලැබෙන සැපක් කෙනෙකුට ලද හැකිද නොවේ. එනමුදු ලද සැපත වෙනසිය හැකිද නොවේ. කළකම් අනුව කවුරුත් ලද පරිදි භවයේ දෛවය අනුව කෙනෙකුගේ ජීවිතේ ගෙවේ. ඒක හරියි. නමුත් යම් කිසි දෙයකින් යම් දෙයක් භුක්ති විඳ ගන්නට නම් ඒ භුක්ති විඳීම සැපයක්නේ. අනිත් පැත්තෙන් ඔය සීතිය පැත්තක තියෙනවා. දැන් මේ කතා කරන්නේ වෙනත් පැත්තක්. යමක් ලැබුණම ඒක භුක්ති විඳින්න බැරි මොකද බහුපස්දයක් වෙනවා. හොඳ පරිවිඩයක් ඔබට අපරාධේ මම දුන්නේ මෙච්චර දුන්නේ අපරාධේ මට ඒක නොදී හිටියනම් කියලා දැන් හිතෙනවා. ඔහොම දන් දීලා උදව් කරලා උපකාර කරලා ඒගොල්ලන්ගෙන් Tamanට උපකාරය නොලැබෙන බොහෝ දෙනා කියන කතාවක්. මම මෙච්චර දේවල් කළා. මම ඔකුන්ට මෙච්චර දේවල් කළා. මම ওই පන්සලට මෙහෙම උදව් කළා. මම ওই පන්සලට මෙහෙම කළා. නමුත් මගේ පාන්සලට 19ක් වඩ මොන දෙන්න බැරුණා ඔය පාට කියලා ඔන්න කළ කින්කම් වලට ආපහු ද්වේෂ කරනවා. එහෙමයි. අර කරපු දේ උන්ට මුල මතක නැහැ. මං තමයි උන්ට රට යන්න එයාපෝට් එකට ගිහින් දැම්මේ මම තමයි ඒ උන්ට විසා ටිකට් එක හදාගන්න සල්ලි දුන්නේ. අද උන් මේ රටට පොඩි දාන්න උන් වෙලා. ඒකට කමන්නේ නැහැ. කීකේ Taman කළ දෙක ආපහු අරන්තරද පසුතැවිලි එනවා. දීලා දිනවා. අන්නේ පසුතැවිලි තිබ්බහම දුන්නු දෙයක සම්පත් ලැබෙනවා. පසුතැවිලි වෙච්ච නිසා දුන්නු දෙයක ද්වේෂ කරන නිසා සම්පත් ත්‍යාගන භුක්ති විඳින්න බැරි දුකක් උපදිනවා සාමාන්‍ය ජීවිතේ. එහෙම වෙනවා. ඊළඟට දැන් බුදුහාමුදුරුවෝගේ ධර්ම න්‍යාය ගත්තොත් ඒ ධර්ම න්‍යාය තුල ආර්ථික කල්පනා කරලා ලොකු තරංග වෙනවානේ. දෙමුල් ගන්නත් එපා.
නොකා මැරෙන්නත් එපා. ඈ මොකද දිගුල් කරනවා කියන්නේ? දැන් දිගුල් කරන මිනිහා දිගුල් ගහනකට ගිහිල්ලා තේර මේව හොරවලා දිගුල් ගෙඩි ටික වැටලා ඉරිච්චව බහිච්ච ටික විතර කරගෙන ඉතුරු ටික විනාශ වෙන්න හරිනවා උයන් දෙනවා. ආන්ගර දෙවනි කඩේ හා දෙන්නේ නේද? මේ දෙවනි කඩේ හා දෙවගේ දිගුල් ඔක්කොම විනාශ කළා. රත්නපුරින් දුවේට බලලා වින්තියා. ඒකෝට කලින් දිනවනේ ඉවරයි. නිකන් सामान्य ग्रामीण में ओवर आवाज असुर कथावा के न स्वीप होंदा तमा हम स्वीप हमें निकलने तासे तो सुपति नो एक आरे අර මේ කියපු තැන තව දෙයක් මට දැනගන්නවා. දැන් අර දීලා අදිනවා කියලා කිව්වනේ. ඒ කියන්නේ පසුතැවෙනවායි කියලා. අපරාධي දුන්නේ කියලා. ඒක අනිත් පැති අවස්ථාවකුත් අපි දකිනවා. අනේ මට තව ටිකක් දෙන්න තිබ්බනම් කියලා දුන්නේ එක ගැන සෑහීමකටපත් වෙන තු නැවත නැවත හිතනවා. අනේ මට තව ටිකක් දෙන්න තිබ්බා. ඒක මොකක්ද අපේ වගේ හිත? ඒක තැවිල්ල හොඳ පසුතැවිල්ල. කමන්නේ තැවිල්ල. අපයෝ බොහොම හොඳයි. කමක් නැහැ. මට මේ තරේ 5 නමකට දෙන්න පුළුවන් උනේ. මං ඊළඟ දරේ 7 නමකට දෙනවා. මට 7 නමකට මේ සැරේ දී ගන්න තිබුණා. ඒක නම් මතකයි. නෑ. පසුතැවිලා ඉඳපා ඊළඟ සැරේ ඔබට ඒක කරගෙන යන්න පුළුවන්. ඒ වගේ මිනිස්සුන්ට අර මං කියාගෙන ගිය කතාව දැන් ඉතුරු ටික කියන්න දිමුල් ගන්න කියලා කිව්වා. ඒක ඔක්කොම ටික විනාශයි කරයි. අනිත් පැත්තෙන් අමරිතුකම් නොකා මැරෙන්නේ වෙන්නත් එපා. දේපොළ සම්පත් තියෙනවා. කන්නේත් නෑ, අඳින්නෙත් නෑ, ඉන්නෙත් නෑ, නිදන්නෙත් නෑ, පිනක් දහමක් කරගන්න අමරිතුකම්. ඔය දෙක මැද්දේ මිනිස්සු නොකා නොබී රැස් කරලා තියාගෙන ඉන්න එක තමයි අතන කිව්වේ පරිභෝජනෙත් තොරයි. ඒක පොසුට එන්නේ නෑ. දැන් අපි දකිලා තියෙනවා හොඳ සල්ලිකාර මිනිස්සු පාපේදී පැදගෙන යනවා සර පූජා කරන්න නැතුව. ඔව්. බැලුවා ලෝභකම වෙන්න පුළුවන්. ඒ ලෝභකම අන්තරක් නැති ගැතිය. ඒක හරියට. ඒක පින්න නැති ගැතිය. අපිට සම්පත් තියෙන්නේ. දැන් මම ඊට ඉස්සෙල්ලා වරකට කියලා මම පෞගී කාලෙක වාහනයකින් ත්‍රිවිධ එකකින් යනකොට වැහි වෙලාවක කඩයක් විවෘත කරන්නේ ඉමේ ඉඳන්දාරි පොඩි පැටියෙකුගේ. එහෙමයි. මිනිස්සෙක් යනවා කඩලයක් කඩේ කුඩේකුත් කියලා මම හිතනවා කිව්වා එලා මට පුතේ ආනරේද වැස්සේ දෙමි යනවා නවත්තමු කියලා නවත්තලා මම ඇහුවා කොහෙද පුතුමා යන්නේ කම්පැනි දෙනවා මේ ඩිරෙක්ට් එකනේ කම්පැනි මඩනේ ඒක තමයි උන්හානේ පයින් යන්නේ ඇයි මඩ ගාව මේ මඩ උරා වගේ මේ අපි යන්නේ වාහන වල මඩ ගෑවෙනවා වාහන තෙමිනවට ඉතින් වාහන දෙවෙනාට වාහන ගෑරේජ් එක දාලා ඌ තෙමිනවා දැන් මොකද කියන්නේ අන්න බාබා කරන්නේ ඌ වැඩි තාරිත් ඒ උඩ පැන කරේ වාහන මේක පයින් ගිහින් බෑනවා කොහෙද කවදාද කර්මෙන් ගැලවෙන්න මේ කර්මෙන් ගැලවෙන්න ඒකයි ඇත්ත ධර්මයේ නියම ස්වභාවය හැබැයි ඉතින් අපි ඒක හඳුනාගන්න නැතුනම තමයි ඉතින් ප්‍රශ්නේ. ඉතින් අපි හරියට හඳුනාගත්තා නම් මේ කර්ම විපාකයක් මේ කර්ම විපාකයේ මේ ආකාරයෙන් එන්නේ කියලා කියන්නේ යක්ෂයන්ට පැත්තක දිච්චයිකෝ ආම්දුරු තරහ වෙන්නේ ඔක්කොම මාත් එක්ක තරහවලට මොකද ප්‍රශ්නකුත් නැහැ ආම්දුරු ඉන්නෝනේ બોලේ මාළේකට බෙඩ් ෂීට් ගත්තොත් බෙඩ් ෂීට් න 20ක් හම් වෙනවා ගම්බදව ඔව් ගොඩක් වෙලාවට පූජා කරන්නේ බෙඩ් ෂීට් ටවල් තමයි ඉතින් ඉදා ගන්න ඇඳ බැලුවම තෙල් කඳේ බැරි කුණු කඳේ බැරි ඉරිච්ච කබල් වෙච්ච හොඳටම දිරච්ච ඇඳ ඇතිරිලක් නුලි දාගෙන ඉන්නේ. ඒකට සිවුරු අඳන කොයිතරම් හම් වෙනවද? අඳනේ දුරු පාටක් සිවුර රතු පාටක් බාගල අඳන සිවුර ගැලපෙන්නේ නැහැ සිවුරට අඳන ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ මොකද? නැතුවට නෙවෙයි තියෙනවා ලැබෙනවා තියෙන්නත් පුළුවන් ලැබෙන්නත් පුළුවන් භුක්තිය දෙන්න පිළ නැහැ. ඒක කියන්නේ කිව්ත් එහෙම බොරොත් එක්ක ගුරුවරු ගැටෙනවා. මාත් ඒ වගේ අත්දැකීමක් තියෙන සමාවසක දැන් මේ වගේ කාරණාව මතු කිරීම වලට වඩා ලංකාවේ චිර ප්‍රසිද්ධ අපේ කරදේශකයන් වහන්සේ නමක් මම උන්වහන්සේගේ ආවාසගීත වැඩසටහන සඳහා ගිය අවස්ථාව මම දැක්ක පළතුරු තියෙනවා අපේ හමුදුරනේ කුණුන වැටිලා. මිදි දිය වෙලා බිම කුණු වෙලා ගිහිල්ලා. පළතුරු වටි එහෙම 10ක් 15ක් දිගට තිබෙනවා. අපි හිතුවා ඇයි මේව කියලා. මම ඊට පස්සේ දැරින්න තැන උන්වහන්සේලා අපරාධේ මේ පළතුරු ටික ස්වාමීන් වහන්සේ මේ කාට හරි දුන්නා නම් කියලා. නෑ නෑ එහෙම දෙන්න බෑ. ඔය සංඝ සතු වෙච්ච ඒවා කියලා. ඉතින් මට දැන් හිතුනේ එතකොට සංඝ සතු නිසා උන්වහන්සේ යම් එහෙම සංඝ සතු දෙන එකේ ප්‍රශ්නයක් නිසා නොදී ඉන්නත් පුළුවන්. හැබැයි අපරාධයක් කියලා මට හිතුණා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියනවාද? ඔව් මනමත් ඒකට කෙලින්ම වාක්‍යයක් තියෙනවා. තත්වාච බුද්ධවාච යථානුභාවං අනින්දිතෝ සග්ග උපේතිතාන. දත්වාච දෙන්න බුද්ධවාච භුක්ති විඳින්න. යථානුභාවං අවෝදෙන් උත්තර ජීවත් වෙන්න එතකොට. යථානුභාවං අනින්දිතෝ එයා ලෝකෙන් නිඳා ලබන්නේ. දැන් ඔබ වචනේ නොකියුවාට සික් මියම් රෝකන්නේ දෙන්නේ නැති මම කරේ තේන්නේ කියන හැඟීම හිතට එන්නේ නැතිනේ.
සුද්ධ කරලා කීයේ තාරවරයක්ලා එහෙමයි. අනින්දිතෝ නැත්තම් දකින්න අය නින්දා විදිනවා අනින්දිතෝ සාග්ගමු වේතිදානක් දීලා කාලා ඉන්න පුරුදුට වනසේ ඉන්න සාග්ගමු වේතිදානක් ස්වර්ග සම්පත්තියටපත් වෙනවා. දීලා කාලා පුරුදු වෙච්ච අයට දුන්න අය ගැන තිබෙන්නේ අප්‍රමිත ගෞරවය. ඒ දායකත්වයේ දරු මේ විවිධ දේවල් වලට සහාය සපයන අය කෙරෙහි අපේ හැමදෙරට තියෙන්නේ එහෙම හිත. හැමදෙරනේ පුණ්‍යානුමෝදනාට අවසර. නදනෝත්තම කාලේ ගෙවි ගියා පුණ්‍යානුමෝදනා කරන්නට සිතුවිලි බොහෝ ගොඩනගන්නට මේ අප්‍රේල් මාසෙ නම් ඉඩකට නැහැ. බොහෝ ඉක්මනින් බොහොම කෙටියෙන් තමයි අපේ අරමුණු ටිකට පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. මේ මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා ජාත්‍යන්තර කොරෝනා වසංගතයෙන් වැළකීලා තිච්ච දාන ටික දැන් ලැබෙනවා. ඉතින් උදේ දහවල් දාන ටික දෙන පින්නතුල්ලාටත් හැබැයි අර పూర్වෙහි අපට අපෝපකාර කළා වූ පින්නතුල්ලාටත් ඉදිරි කාලේදී උනත් යම් කිසි කෙනෙකුට දම්පැන් ටික හදාගෙන ඉන්නට තියෙන අපහසුයක් තියෙනවා නම් මේ කොරෝනා වසංගත ස්වභාවය තුළට මිනිස්සු එක්ස්ප්‍රෙස් කරගෙන අපහසුයක් තියෙනවා නම් ඒ ඇත්තන්ට මම නැවතත් මතක් කරනවා ඒ ඇත්තන් වේලිය ආහාර පාන ටික හෝ බරපැන් ටිකක් හෝ පූජා කරලා කාර්යයක් නැහැ. මොකද ඒකෙන් දාන දෙන්න ඕන කියලා රීතියක් ඉතර ගත්තට පස්සේ පණ සමහර අය කතා කරලා කිව්ව දේවල් මේ. දියේ යුතුයමද අපේ හංග නැත්නම් අපේ දාන කැපෙනවද මම කියන්නේ නැහැ. අපේ හැමෝගේ ඉන්න බෑ. මොකද හේතුව අපේ දාන උයන්න ගත්තොත් එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 10 15 දෙනෙක් එනවා. ඒ නිසා අපේ හැමෝගේ අනුකම්පා කරලා අපිට මේ දරේට බරපැන් ටිකක් පූජා කරන්න මොකක් කමක් නැහැ. ඒක කරා. ඉතින් ඒ නිසා ඒ හැමදෙනාටම මේක දීපල් කරන්නත් එක්ක තමයි මම මේ පුණ්‍යානුමෝදනාව වශයෙන් පින්වත් ඔබට හිත පෙළ ගහගෙන ආශිර්වාද කරමින් මේ සූදානම් වෙන්නේ. අද දවසේ උපාලි ජයරත්න පිටවත් මහත්මයා බුත්පිටියේ දකුණු බුත්පිටියේ සිට රුපියල් 30000ක බරපැනක් දානමානාද ශීරු පින් කටයුතු වෙනි යොදවමින් උපාලි ජයරත්න මහත්මයාගේ 55 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන මේ බුදු වෙන්නේ. ඒ වගේම වී.වී. ප්‍රේමදාස මහත්මයා මැදගම උඩකුමර කොටපොළ සිට රුපියල් 25000ක බරපැනක් ශීරු පින් කටයුතු වලට යොදවමින් ප්‍රේමදාස මහත්මයාගේ වියගේ දෙමව්පියන්ට දේවිහාමි මහත්මියගේ වියගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙමින් මේ පූජාව සිදු කරනවා. ඒ වගේම අද දවසේ උදෑසන දානමය මහා පින්කම සිදු කළ අපේ මුදුන්ගොඩ මිරිස්වත්තේ අංක 266 දෙක නිවසේ අමරා රණසිංහ පින්වත් අක්කසිත රණසිංහ ආදරණීය පුතණුනි ආදරණීය ඔබේ ස්වාමි දියණිය අපේ පින්නට දියණිය ඇතුළු ආදරණීය දරුපැටව එකතු වෙලා අද මේ පූජා භූමියට රුපියල් 40000ක වරපැනක් පූජා කරමින් අපගේ ප්‍රතිකාර කටයුතු සඳහා දානමාන ආදී කටයුතු සඳහා ශක්තිය ලබා දෙමින් 308 135 4 කිඹුල්ගොඩ යක්කල පදිච්ච සිට දැනට වසර 3කට පෙර භවයට පත් වුණු සංඛ්‍යා ලේඛනඥ සිරිසෝම රණසිංහ ආදරණීය පියතුමාණන් වහන්සේට ආදරණීය මොනුපුර මිනිපිලන්සනේ බර සීයාට වගේම ආදරණීය අපේ පින්වත් අමර අක්කා ආදරණීය ස්වාමි පුත්‍රයාට සදාදරණීය සහෝදරයාට හිතවතාට අද දින සිදු කරන මේ පින්කම් මාලාවේ කුසල් බලයෙන් ජීවිතේ පුරා කරන ද පුණ්‍ය බලයෙන් සුගතිගාමී උත්පත්තියක් ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පින්බිමේ මා ඇතුළු සියලු දෙනා වහන්සේලාට සෙත් පතමින් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙන සුචරිත දරුවන් වී සෞභාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ වගේම S.A. ශිරාණි වික්‍රමසූරිය මහත්මිය අංක 285 ගැමුණු මාවත කිරිබත් කොට සිට රුපියල් 50000ක් සියලු පුණ්‍ය කටයුතු සඳහා යොදවමින් O.P. සෝමාවති මෑණියන්ට S.A. ඩිංගිරි අපුහාමි අක්කාට පින් අනුමෝදන් කරන්න වගේම වික්‍රමසූරිය පියාට හා පුවණී වික්‍රමසූරිය මහත්මිය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට කටයුතු කළා තියෙනවා. ඒ වගේම රත්න ඉදිරිසිංහ පින්වත් මහත්මිය බණ්ඩාරනායක මාවත අස්කිරිය ගම් පහ සිට රුපියල් 75000ක වරපැනක් සෑමාරු නිර්මාණය වෙනුවෙන් මාවෙත පූජා කළා. මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දේශකයන් වහන්සේ නමක් හැටියට. ඒ වගේම ඇසොන් පෙරේරා, හේමකී රාජපක්ෂ, ඒ වගේම නිමෙල් හාමි රූපසිංහ, ප්‍රේමචන්ද්‍ර රූපසිංහ යන මීගේ හැමට පින් අනුමෝදන් කරන්න වගේම විදේශගතව ආචාර්ය උපාධියට සූදානම් වන චන්ද රූපසිංහ පුතුණි ඔයාට, තාරුකා රූපසිංහ දෝණී ඔයාට, ප්‍රශාන්ත් මනුෂාන් පුතේ ඔයා ඇතුළු දරුමුණු පුරන් හැමදෙනාටම සුභාශිර්වාද ගෙනෙන්නටයි රත්නාජය සිංහ මහත්මිය පරිත්‍යාගය සිද්ධ කළේ. ඒ වගේම ආර්ති රාමිලතා පින්වත් මහත්මිය ඉතාලියේ සේවය කරන්නේ අංක B21 2 3 මාලිගාවත් කොළඹ 10 ලංකාවේ ලිපිණියේ පදිංචි රුපියල් 50000ක බලපෑමක් හැමෝම නිර්මාණය වෙනින් පූජා කරලා ආර්පී රාමිලතා වෙනමාගේ 3 වෙනි දිනට මාර්තු 28 වෙනි දිනට යෙදෙන 59 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම වසර 17කට පෙර භාවයට පත් වුණු ඩබ්ලිව් උපාලි ස්වාමපුරුෂයන්ට හා වසර 3මාරකට පෙර මේකී ඉරේ සාසුරංගේ දියණිය ඒ වගේම දී සිරිපාල සීය ඇතුළු මේකී සුවිදාතින් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එබැවින් පින්වත් රාමිලතා
ශක්තියට ඒ වගේම පොලිස් මාසිකත් රූපාලි ජයරත් මහත්මයාට ජන්මදින වෙනුවෙන් කරන බලවත් ආශිර්වාදයේ පිණිසත් අනිත් හැම දෙනාගේම යහ ප්‍රාර්ථනා සියල්ල සමුද වීම සඳහා අභව පොතු හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තියගේ අනන්ත අනුභවයෙන් තමගේ ආත්මික චිත්තය දවා කරගත් පින්කමක් ලෙස සැනසුම ලබන්නට මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා නිවන් පිණිස යන ගමනටද ප්‍රථම ආධාරයක් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. බෑමට සම්මා සම්බුද්ධ සාදු සාදු සාදු. ඒ ආශිර්වාද ප්‍රාර්ථනාවත් සමග පුණ්‍ය අනුමෝදනාවත් සමග අපි අද වැඩසටහනෙන් සමුගන්න මොහොතේ ඔබට මේ විහාරස්ථානයේ දුරකථන අංක සිහිපත් කරනම් 0.4114 222 844 අපේ ආමතුරණ වහන්සේගේ දුරකථන අංකය වගේම 0.70 13 14 625 කාර්යාල අංකේ කතා කරලා විස්තර දැනගැනීම සඳහා උදව් උපකාර කරමින් දායක වෙන්න අපි ඒ සඳහා ඔබට ඇරයුම් කරමින් අද වැඩසටහනෙන් සමුගන්න මොහොතේ නැවත අපේ පූජනීය කැටවලේ මාලෝක නායක ආමතුරණ වහන්සේට තව චිරාත් කාලයක් මෙලෙසින් මේ උතුම් වූ ධර්මයේ අපට දැනෙන ආකාරයට අපට හැඟෙන ආකාරයට සහ අපේ ජීවිතවලට වැදගත් වන ආකාරයට ලං කරන්නට උන්වහන්සේ නිබඳවම උත්සාහ දරනවා. ඒ උතුම් ධර්ම දායාදී ලොවට තිබෙන කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ කුසල හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් පෙත්පත් පාවලින් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.